හරි නංගිල මල්ලිලා මේ නංගි කිව්වා වගේ මගේ නම හසිත සේනාරත්න මම මේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ තර්ඩ් ඉයර් එකේ ඉගෙන ගන්නවා. අද මට මේ කතා කරන්න කියලා කිව්වේ ෆ්ලුයිඩ් ඇන්ඩ් ඉලෙක්ට්‍රොලයිට් බැලන්ස් එක ගැන. හරිද? එතකොට ඕක ඔයාලගේ දැන් ඔයාලා මේ මෙඩිකල් ෆැකල්ටි එකට ගියාට පස්සේ පළවෙනියටම ඇනටොමි, ෆිසියොලොජි, බයෝකෙමිස්ට්‍රි කියලා සබ්ජෙක්ට් තුනක් උගන්වනවානේ. ඕකේ ෆිසියොලොජි වල මුලින්ම ගොඩක් වෙලාවට උගන්වන්නේ ඔයාලට ෆ්ලුයිඩ් ඇන්ඩ් ඉලෙක්ට්‍රොලයිට් කියන පාඩම තමයි. හරිද? එතකොට මේ ඔක සාමාන්‍යයෙන් ඔයාලට ලෙක්චර්ස් දෙක තුනක් කරන පාඩමක්. අද අපි පැයක හමාරක් විතර ඇතුළත මේක ඉවර ගන්න බලමු. මම මැදදී එපා වීගෙන එනකොට මේ ඉන්ටර්වල් එකක් දෙන්නම්. හරිද? එතකොට ෆ්ලුයිඩ් ඇන්ඩ් ඉලෙක්ට්‍රොලයිට් කියද්දි ඔයාලා දන්නවා ෆ්ලුයිඩ් කියන්නේ මොකක්ද කියලා. ෆ්ලුයිඩ් කියන්නේ මොකක් හරි මේ අර මේ දිය වෙන ද්‍රව දෙයකට. හරිද? ඉලෙක්ට්‍රොලයිට් කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රොලයිට් කියන්නේ සාමාන්‍යයෙන් මේ khනිජයක්. ඒ කියන්නේ මොකක් හරි ආරෝපණයක් තියෙන khනිජයකට තමයි ඉලෙක්ට්‍රොලයිට් කියලා අපි කියන්නේ. එතකොට අපේ ඇඟ ඇතුලේ මේ ෆ්ලුයිඩ් සහ ඉලෙක්ට්‍රොලයිට් තියෙනවා. සහ ඒ වගේ බැලන්ස් එක ඉතාමත්ම වැදගත්. ඔයාලා අහලත් ඇති මේ දැන් ඔය ඩෙන්ගු එහෙම තියෙනකොට මේ ඩෙන්ගු මම නිකන් මේකේ වැදගත්කම කියන්නේ ඩෙන්ගු එහෙම තියෙනකොට ඩෙන්ගු කට්ටියව මැනේජ් කරන ප්‍රධානම විදිහ තමයි ෆ්ලුයිඩ් බැලන්ස් කරනවා කියන්නේ. එන ඇඟ ඇතුලේ මේ ෆ්ලුයිඩ් බැලන්ස් කරන එක. හරිද? එතකොට මේ පාඩම ඔයාලට මේ ඉස්සරහට ක්ලිනිකල් පටන් ගත්තට පස්සේ ඒ ඉස්සරහට ඩොක්ටර් කෙනෙක් යනකම් මේ සෑහෙන්නම වැදගත් පාඩම. හරිද? හරි. අපි එහෙනම් පටන් ගමු. එතකොට මුලින්ම අපි කතා කරන්න යන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන බොඩි ෆ්ලුයිඩ් සහ ඒ ෆ්ලුයිඩ් අපි එක එක මේ කොටස් වලට බෙදලා. හරිද? අපේ ඇඟ ගත්තම අපේ බොඩි වේට් එකකින් පොයින්ට් එක දාන්නම්. ඉතින් අපේ ටෝටල් බොඩි වේට් එක. හරිද? ඒ කියන්නේ අපේ මුළු බරෙන් 60%ක්ම ගන්නෙ මේ වතුර වලින් තමයි මේ බරෙන් 60%ක් ගන්න. හරිද? එතකොට 160න් ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන මුළු වතුරෙන් 40%ක්ම තියෙන්නේ සෛල ඇතුලේ. හරිද? එන සෛල ඇතුලේ තමයි මේ වතුර වලින් 40%ක්ම දෙන්නේ. එතකොට ඒකෙන් 120ක් ඒ කියන්නේ 3න් එකක් තියෙන්නේ සෛල වලින් එළිය. 3න් දෙකක් තියෙන්නේ සෛල ඇතුලේ. 3න් එකක් තියෙන්නේ සෛල වලින් පිටත. හරිද? දැන් සෛල වලින් පිටත කියවට අපිට හරියටම තේරුම් නැහැ නේ මොකද්ද මේ සෛල වලින් පිටත කියන්නේ කියලා. සෛල වලින් පිටත ගත්තම සෛල වලින් පිටත අපි මේ ප්‍රධාන තැන් තුනක් කතා කරනවා. හරිද? එකක් තමයි ප්ලාස්මා එක. ඔයාලා දන්නවනේ දැන් අපේ රුධිරය ගත්තම රුධිරයේ ප්‍රධාන වශයෙන් හැදලා තියෙන්නේ ප්ලාස්මා එකෙන් සහ ඔය මේ රෙඩ් බ්ලඩ් සෙල්ස් වගේ සෛල වලින් නේද? එතකොට ඒකේ ප්ලාස්මා එකේ ප්‍රධානම සංඝටකයන් මේ ජලය කියන්නේ. එතකොට මේ ප්ලාස්මා එකෙන් ගන්නවා මේ එක්ස්ට්‍රා සෙලියුලර් ෆ්ලුයිඩ් වලින්. නැත්නම් සෛල වලින් එළියෙන් තියෙන වගේ හතරෙන් එකක් ප්ලාස්මා එකෙන් මේ සම්බන්ධය තියෙනවා. හරිද? ඊට පස්සේ හතරෙන් තුනක්ම ගන්නෙ ඔයාලා අහලා ඇති පටකතර කියලා. පටකතරලේ නැත්නම් ටිෂු ෆ්ලුයිඩ් කියන එක. ඔයාලා අහලා ඇති අර මේ ඒක ගැන අපි ඉස්සරහටත් කතා කරනවා. මේ ටිෂු ෆ්ලුයිඩ් කියන එක ගැන. ඒ කියන්නේ ඉස්සරහට ගොඩාක් කතා කරනවා. මේක ඉස්සරහට. ඒකින්ද මම ඒක මොකක්ද කියන එක ගැන ඔයාලා දන්නේ නැත්නම් විස්තර කරන්න නැතුව ඉන්නම් දැම්ම. මම හරි පටකතරලෙන් ගන්නවා හතරෙන් තුනක්. ඊට පස්සේ මේ තියෙන ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් එක. ඒ කියන්නේ ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් කියන්නේ දැන් මේ දෙකටම අයිති නැති මේ කොහෙටවත් නැති මේ එකක් තමයි ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් කියලා කියන්නේ. එතකොට අපි ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් කියන එක මේට උදාහරණ විදිහට කියනවා ඔයාලා දන්නවා ඇති සෙරිබ්‍රෝ ස්පයිනල් ෆ්ලුයිඩ් එක. ඊට අමතරව ගට් එක ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඔය එක දාන මේ සෙක්‍රේෂන්ස් ඒ කියන්නේ ඔය ආමාශය පියුෂ නම්මන ඒවා තියෙන අන්න ඒවට අදාළ වෙන්නේ මේකට. ඊට පස්සේ ජොයින්ට්ස් වල ඔයාලා හැදි සමහර විට සයිනෝවියල් ෆ්ලුයිඩ් කියලා නම් මනම් තියෙනවා. හරිද? අන්න ඒව තමයි ඇහැ ඇතුලේ තියෙන ෆ්ලුයිඩ්. ඔන්න ඒ වගේ ඒවට අපි කියනවා මේ ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් කියලා. හරිද? එතකොට අපි මේකදී කතා කරේ අපේ ඇඟෙන් 60%ක් තියෙන වතුර. ඒ වතුර වලින් 3න් දෙකක්ම තියෙන සෛල ඇතුලේ, 3න් එකක් තියෙන සෛල වලින් පිටත. ඒ සෛල වලින් පිටතේ තියෙන ඒ වගේ 4න් එකක් ප්ලාස්මා වල තියෙන්නේ. මේ 4න් 3ක්ම තියෙන ඉන්ටර්ස්ටිෂල් ෆ්ලුයිඩ්. තව ගණන් ගන්න බැරි තරම් ප්‍රමාණයක් ට්‍රාන්ස්සෙලියුලර් ෆ්ලුයිඩ් විදියට තියෙනවා. හරිද? ඊට පස්සේ මේ ඔයාලට පොඩි ගානක් දීලා තියෙනවා. දැන්
මේ ගාන මම දැන් හදන්න කියන්නේ මොකද ඒ ගාන හදන්න හද හිටියොත් අපිට ඔක්කොම කරන්න වෙන්නේ ඉක්මනට. ඒ කියන්නේ වෙලාව ඇතුළත. ඒකින්ද මේක ඔයාලා ගෙදරදී හදන්න. මේකේ කරන්න තියෙන දැන් සාමාන්‍ය 70 kg කියන එක තමයි අපි මිනිහෙක්ගේ බර කියලා මේ young adult male කෙනෙක්ගේ මේ බර කියලා සලකන්නේ. ඒ කියන්නේ දාර්ශනික මිනිහෙක්ගේ මෙයාගේ මේ ඉන්ට්‍රසෙලියුලර් එක්ස්ට්‍රාසෙලියුලර් ඔය ෆ්ලුයිඩ් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා ඔයාලට කැල්කියුලේට් කරන්න තියෙනවා. එතකොට කොහොමද කරන්නේ? 70න් 160ක් ගණනය කරන මුලින් එතකොට ඒක තමයි යාගේ මුළු වතුර ප්‍රමාණය ඇඟේ ඇතුළේ තියෙන. ඒකෙන් 3න් 1කටයි 3න් 2කටයි මේකෙන් 4න් 1කටයි එහෙම එහෙම හදාගෙන යන්න තියෙනවා. හරිද? ඔයාලා ඒක පස්සේ කරන්න. හරිද? එතකොට ඔයාලට ඒක කරාට පස්සේ මේ මොනවද තියෙන්නේ ගැන ඔයාලට හොඳ අවබෝධයක් එයි. හරි. ඊට පස්සේ අපි කතා කරනවා දැන් හැමෝගෙම එකම මේ total body water TBW කියන total body water. කියන්නේ මුළු ඇඟේම තියෙන වතුර ප්‍රමාණය. ඔය තියෙන වතුර ප්‍රමාණය හැමෝගෙම එක ගාන නෑනේ. අපි එක එක මේ සාධක මත මේවා වෙනස් වෙනවා නේ. ඒතර අපි පළවෙනි සාධකය කතා කරනවා ඒජ් එක මත. හරිද? ඒජ් එක වැඩි වෙද්දී total body water ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ අපි පොඩි නම් total body ප්‍රමාණය ගොඩක් වැඩි. ලොකුයි නම් total body water ප්‍රමාණය ගොඩක් අඩුයි. හරි. ගොඩක් අඩු වෙන මේ අඩු. ඒක මේ සාමාන්‍ය ෆිසියොලොජිකල් මේකක්. ඊට අමතරව අපි දෙවෙනියට කතා කරමු මේ ෆැට් කන්ටෙන්ට් කියන එක අන්තිමට දාලා තියෙන එක. ෆැට් කන්ටෙන්ට් එක ගත්තම ෆැට් කන්ට් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ෆැට් කන්ටෙන්ට් එක වැඩි කියන්නේ මොකද්ද? ඇඟ ඇතුලේ තියෙන මේද ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ කෙනෙක් මහතයි නම් ওই බඩ එහෙම තඩියට තියනවා නම් එයාගේ ෆැට් කන්ටෙන්ට් එක වැඩිනේ. එතකොට ෆැට් කන්ටෙන්ට් එක වැඩි වුණොත් ටෝටල් බොඩි වෝටර් ප්‍රමාණය අඩු වෙනවා. හරිද? එතකොට අපිට මේකෙන්ම මේ ජෙන්ඩර් කියන එක මේවා කරගන්න පුළුවන්. ජෙන්ඩර් කියන්නේ මොකද්ද? ගෑනුද පිරිමිද කියන එක මතනේ. එතකොට ගෑනු කට්ටියගේ ටෝටල් බොඩි වෝටර් ප්‍රමාණය අඩුයි. පිරිමි කට්ටියගේ ටෝටල් බොඩි වෝටර් ප්‍රමාණය වැඩි. හේතුව මොකද්ද? ගෑනු කට්ටියගේ ෆැට් ප්‍රමාණය වැඩි වෙන පිරිමි කට්ටියට සාපේක්ෂව ගෑනු කට්ටියගේ මේ ඒ කියන්නේ පිරිමි කට්ටිය හැදිලා තියෙන ඒ කියන්නේ ගොඩක්ම පිරිමි කට්ටියගේ තියෙනවා මසල්ස් එහෙම ගෑනු කට්ටියට වඩා. ගෑනු කට්ටියගේ ඊට සාපේක්ෂව තියෙනවා මේ ෆැට්. ඒකෙන්ම අපිට තේරෙනවා මේ ගෑනු කට්ටියට වඩා පිරිමි කට්ටියගේ ටෝටල් බොඩි වෝටර් ප්‍රමාණය වැඩි කියලා. හරිද? ඒකත් සරල කතන්දරයක්. එතකොට ටෝටල් බොඩි වෝටර් වලට මේ අදාළ ෆැක්ටර්ස් ගැන තමයි අපි කතා කරන්නේ. හරිද? අපි ඊට පස්සේ කතා කරමු කොහොමද අපේ ඇඟ ඇතුලේ ඒ කියන්නේ කොහොමද මේ වෝටර් බැලන්ස් එක මේවා තියාගන්නේ කියලා. හරිද? දැන් මුලින්ම ගත්තොත් මේ හෙල්දි කෙනෙක් ගෙනම් ඒ කියන්නේ හොඳට සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා නම් වෝටර් ගේන් එක ඒ කියන්නේ අපි වතුර බීලා ඇඟට ගන්න ප්‍රමාණය වෝටර් අවුට්පුට් එකට සමාන වෙන්න ඕනේ. මුත්‍රා කළා හරි නැත්නම් මේ යුරින් අවුට්පුට් එක හරි නැත්නම් මේ දාඩිය දාලා හරි කොහොම හරි මේ අවුට්පුට් එකට මේ අපි ගන්න ප්‍රමාණය මේ සමාන වෙන්න ඕනේ. හරි නැත්නම් ඉතින් සමතුලිතතාවය තියාගන්න බෑනේ. ඒක අපි සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍ය මිනිහෙක් මේ ලීටර් 3ක් විතර දවසට ගන්නවා කියලා. ඒ වෝටර් ගේන් එක 3 ලීටර් එක 3 ලීටර් වල අවුට්පුට් එකට සමාන වෙනවා. හරිද? ඊට පස්සේ අපි කියනවා කවුරු හරි කෙනෙක් වැඩිපුර ගත්තොත් වතුර වැඩිපුර ගන්නවා එයා මේ පිට කරනවට වඩා. අන්න එහෙමනම් අපි කියනවා ඒකට ඕවර් හයිඩ්‍රේෂන් එකක් කියලා. තියෙන්නේ ඕවර් හයිඩ්‍රේෂන් එකක් කියන හැම. ඊට පස්සේ තව කවුරු හරි ගන්න ප්‍රමාණයට වඩා පිට කරනවා නම් අපි ඒකට කියනවා ඩීහයිඩ්‍රේෂන් එකක් කියලා. ඔයාලා මේ ඩීහයිඩ්‍රේෂන් කියන වචනේ හොඳට අහලා ඇති. ඔය මැරතන් එකක් එහෙම දිවම මේ ඩීහයිඩ්‍රේට් වෙනවා කියලා අහලා ඇතිනේ. ඒ කට්ටියගේ දාඩිය දාලා මේ ගොඩක් වතුර ලොස් වෙලා ඒකනේ මැරතන් එකක් දුන්නාට පස්සේ දෙහිදී නෑ ඔක්කොම ගෙනත් දෙන්නේ මේ තියෙන ජරමර ඔක්කොම ගෙනත් දෙන්නේ ඩීහයිඩ්‍රේට් වෙයි කියලා බය වෙනවා. හරිද? ඒක තමයි ඩීහයිඩ්‍රේට්. සමහර ලෙඩක් තියෙනවා ඩීහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. එතකොට ඒ කට්ටියගේ හොඳට මේ ෆ්ලුයිඩ් බැලන්ස් එක කරන්න ඕනේ. ඒ අපි වචන කිහිපයක් තමයි කතා කරන්නේ. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා මේ ළමයිගේ ඉන්ෆැන්ට්ස්ලා කියන්නේ මොකද්ද? බිලින්ග. චිල්ඩ්‍රන් ඒ දෙගොල්ලන්ගේ ඩීහයිඩ්‍රේට් වෙන්න තියෙන සම්භාවිතාවය අනිත් අයට සාපේක්ෂව වැඩි කියලා. හරි. මේකට හේතුව විදිහට අපිට කියන්න පුළුවන් වෙන්නේ දැන් අපේ මේ ECF එක නැත්නම් එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ්. එහෙම නැත්නම් මොකක්ද? සෛල වලින් එළියෙන් තියෙන ෆ්ලුයිඩ් එක මේ තමයි සාමාන්‍යයෙන් මිනිහෙක්ගේ ලොස් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ කියන්නේ නැති වෙන්න යන්න තියෙන සම්භාවිතාවය වැඩි තියෙන්නේ
වැඩි වෙන්නේ ECF එකෙන් ICF එකට වඩා ඉන්ට්‍රසෙලුලර් ෆ්ලුයිඩ් වලට වඩා. හරිද? එතකොට දැන් අපි මේ බිලිඳෙක් ගත්තම බිලිඳගේ වැඩිපුරම තියෙන ECF ICF වලට සාපේක්ෂව. හරිද? එයාගේ එහෙම ICF වලට සාපේක්ෂව ECF වැඩි හින්දා එයාගේ මේ H2O ඒ කියන්නේ වතුර ලොස් වෙන තියෙන සම්භාවිතය වැඩි. එතකොට එයා ඩිහයිඩ්‍රේට් වෙන්න තියෙන සම්භාවිතය වැඩි. හරි. එතකොට මේ ළමයිගේ ඉන්ෆන්ට් සහ චිල්ඩ්‍රන්ලගේ ඩිහයිඩ්‍රේෂන් එක ඉතාමත් වේගෙන් ඇති වෙනවා කියනවා, more rapidly වෙනවා කියනවා. ඒ වගේම ඇති වුණොත් එයාලයි ගොඩක් සිවියර් කියනවා. කියන්නේ එයාලට අමාරු වෙනවා වැඩි. හරිද මම? හරි. ඊළඟට අපි දැන් මෙච්චර වෙලා කතා කරේ ඇඟ ඇතුලේ මේ ජලය බෙදලා තියෙන හැටි, ඒව වැඩි වුණොත් මොකද වෙන්නේ, අඩු වුණොත් මොකද වෙන්නේ, ඔය කතන්දර ටිකනේ. දැන් කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රොලයිට්ස්. මෙන්න මේ ඉලෙක්ට්‍රොලයිට්ස් මේ ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන හැටි ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. දැන් මේ තියෙන්නේ ඉන්ට්‍රසෙලුලර් ෆ්ලුයිඩ් එක. ඒ කියන්නේ සෛල ඇතුළ. මේ දකුණු පැත්තේ තියෙන්නේ එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් වල. හරි. අපි දැන් එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් වල ಜಾති දෙකක් කතා කරන්නේ ඉස්සෙල්ලා. ಜಾති තුනක් කතා කරා. මෙතන ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ප්ලාස්මා එකක සහ ටිෂු ෆ්ලුයිඩ් එක ගැන. ඔයාලට මතකයි? මතක නැත්නම් මේ බලන්න මේ ආයෙ මුල ස්ලයිඩ් එක. මේ තියෙන ටෝටල් බොඩි වෝටර් ප්‍රමාණය, ඉන්ට්‍රාසෙලුලර්, එක්ස්ට්‍රාසෙලුලර්, සයිලරින් එලියන්, සයිලරින් එලියන් ප්ලාස්මා, ඉන්ටර්ස්ටිෂියල් සහ ටිෂු, ට්‍රාන්සෙලුලර් කියන එක. හරි. හරි. දැන් අපි ඉන්ට්‍රසෙලුලර් කියන එකේ වැඩිපුරම තියෙන අයන මොනවාද කියලා බලමු. මේ රෝස පාටින් තියෙන ධන අයන, ඔය දුඹුරු පාටට හුරු කහ පාටකින් තියෙන්නේ ඍණ අයන. එතකොට මේ ප්‍රසන්ටේෂන් එකේ PDF එකේ ඉඳලා තියෙනවා. දැන් ඕනේ කියලාද කියන්නේ? මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි මල්ලි මම පස්සේ දෙන්නම්. මේක ඉවරලා යවන්න. මං හිතුවේ ඒවල ඇති කියලා. ඉන්ටර්සෙලියුලර් එකේ වැඩිපුරම තියෙන්නේ මේ K+ ඒ කියන්නේ පොටෑසියම් සහ Mg+ මේකෙනුත් වලට වැඩිපුරම පේනවා ඇති. K+ තමයි වැඩිපුරම තියෙන්නේ. මේ ඍණ විදිහට වැඩිපුරම තියෙන පොටෑසියම් ඊගාවට ප්‍රෝටීන්. හරිද? ඊට පස්සේ එක්ස්ට්‍රාසෙලුලර්. මේවා ඉතින් මේවා කටපාඩම් කරන જાති තේරුම් ගන්න කියලා දෙයක් නැහැ. හරිද? එක්ස්ට්‍රාසෙලුලර් කියන එකේ ටිෂු ෆ්ලුයිඩ් එකේ තියෙන වැඩිපුරම සෝඩියම්, ඍණ විදිහට තියෙන ක්ලෝරයිඩ් සහ බයිකාබනේට්, ප්ලාස්මා එකේ වැඩිපුරම තියෙන සෝඩියම්, ඍණ විදිහට තියෙන ක්ලෝරින්, බයිකාබනේට් සහ ප්‍රෝටීන්. මේකෙදි බලන්න මේක එක වැදගත් කාරණයක් තියෙනවා ඔයාලට දැනගන්න. හරිද? මේ ප්ලාස්මා එකේ ප්‍රෝටීන් තියෙනවා. ටිෂු ෆ්ලුයිඩ් එකේ ප්‍රෝටීන් නැහැ. ඔයාලට ඒක පේනවනේ. මෙන්න මේ ප්ලාස්මා එකේ ප්‍රෝටීන් තියෙනවා. ඒ කියන්නේ ටිෂු ෆ්ලුයිඩ් එකේ ප්‍රෝටීන් නැති වෙන්නේ හේතුව අපි ඉස්සරහට කතා කරනවා. හරිද? මේක වැදගත් කාරණයක්. මේක මතක තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ තියෙන ප්‍රෝටීන් කොහොමද බෙදලා තියෙන්නේ කියලා ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එකේ ගොඩක් තියෙනවලු මේ තියෙන්නේ. ගොඩක් තියෙන ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එකේ ප්ලාස්මා එකේ ඊට වඩා අඩුවෙන් තියෙනවා. ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එකේ ඊටත් වඩා බොහෝම අඩු ප්‍රමාණයක් තමයි තිබ්බොත් තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝලයිට් මයිනර් ඒකක කියලා තියෙන SI එකක මේ මිලිමෝල්ස් per liter, ට්‍රැඩිෂනල් යුනිට් කියලා එකක් තියෙනවා මිලි ඉක්විවලන්ට්ස් per liter කියලා. හරිද? ඒවා සාමාන්‍ය කතාව. මේකේ මේ අපි දැන් කතා කරේ කොහොමද ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්නේ. හරි. දැන් මේ තව ලස්සන කතන්දරයක් තියෙන්නේ. දැන් අපි ඩයිලියුෂන් ප්‍රින්සිපල් කියන එක ගැන තමයි කතා කරන්න යන්නේ. හරිද? මේක අපි භාවිතා කරන්නේ අපේ බොඩි එකේ මොකක් හරි කම්පාර්ට්මන්ට් එක වොලියුම් එක හොයාගන්න ඕන නම් අපිට. අන්න ඒක සඳහා අපි ඩයිලියුෂන් ප්‍රින්සිපල් එක භාවිතා කරනවා. හරිද? ඒ කියන්නේ අපි කම්පාර්ට්මන්ට් කියන්නේ මොනවාද? එක්ස්ට්‍රාසෙලුලර් ෆ්ලුයිඩ් එක, නැත්නම් ඉන්ටර්සෙලුලර් ෆ්ලුයිඩ් එක, එහෙම නැත්නම් ප්ලාස්මා එක, එහෙම මොකක් හරි කම්පාර්ට්මන්ට් එක මේ වොලියුම් එක පරිමාව හොයාගන්න ඕන නම්
අපි මේ ඩයිලූෂන් ප්‍රින්සිපල් එක භාවිතා කරනවා. හරිද? මේකට අපි කරන්නේ මොකද්ද? අපි මුලින්ම දැන් හිතන්න මෙහෙම මේ තියෙන අපේ බොඩි කම්පාර්ට්මන්ට් එක. හරිද? ඒ තඩි කොටුව තමයි අපේ බොඩි කම්පාර්ට්මන්ට් එක. අපි ඕකට දානවා අපි මොනවා හරි දාන්න ද්‍රව්‍යයක. අපි හිතමු සුක්‍රෝස් කියලා. සුක්‍රෝස් වලින් අපි දානවා දන්න මවුල ප්‍රමාණයක් දානවා. හරිද? සුක්‍රෝස් දානවා මේක ඇතුළට දන්න මවුල ප්‍රමාණය. එතකොට මේකේ මොකද වෙන්නේ? මේක හොඳට මේක දිය වෙලා යනවා. හරිද? ඊට පස්සේ ඒකෙන් අපි පොඩි සාම්පල් එකක් ගන්නවා. ඒ බොඩි කම්පාර්ට්මන්ට් එකෙන් අපි පොඩි සාම්පල් එකක් ගන්නවා. මේ අරන් දෙන පොඩි සාම්පල් එකක්. ඔන්න ඔය සාම්පල් එක අරගෙන අපි මේ සාම්පල් එකේ කන්සන්ට්‍රේෂන් එක මයින්ඩ්. හරිද? එතකොට අපිට දැනගන්න පුළුවන් මොකද්ද? මේ මුළු බොඩි කම්පාර්ට්මන්ට් එකේම කන්සන්ට්‍රේෂන් එක මේ සාම්පල් එකේ කන්සන්ට්‍රේෂන් එකයි සමානයිනේ. එතකොට අපිට මේ මුළු බොඩි කම්පාර්ට්මන්ට් එකේම කන්සන්ට්‍රේෂන් එක දැනගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි අර A level වලින් සාමාන්‍යයෙන් දන්න සමීකරණය තියෙනවනේ අර C සමානයි n බෙදීම v. ඔන්න ඕක v යුක්ත කරලා v සමානයි n බෙදීම c කියන එක දානවා. එතකොට n කියන්නේ මොකද්ද? අපි දාපු මවුල ප්‍රමාණය. මේක ඇතුළේ දිය කරන්න දාපු මවුල ප්‍රමාණය. c කියන්නේ මේ සාම්පල් එකකින් ගත්ත සාන්ද්‍රණය. ඒක සමාන වෙනවා කොහොමද? මේ තඩි එකේ සාන්ද්‍රණය. බොඩි කම්පාර්ට්මන්ට් එකේ සාන්ද්‍රණය. එතකොට අපිට මේකේ අපේ බොඩි කම්පාර්ට්මන්ට් එකේ v දැනගන්න පුළුවන්. හරිද? ඒක මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒකේ අපි කොහොම හරි කරේ සාම්පල් එකේ සාන්ද්‍රණය ගත්තා. අපි යම්කිසි දන්න ප්‍රමාණයක් මේ මවුල ප්‍රමාණය දැම්මා. ඊට පස්සේ අපි මේ බොඩි කම්පාර්ට්මන්ට් එකේ පරිමාව හෙව්වා. නංගිල මල්ලි ඔයාලට මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොන හරි තේරුම් නැත්නම් බය නැතුව අහන්න. මේ මම දන්න දෙයක් නම් මං කියලා දෙන්න. මේ නැත්තම් මේ ගැන කියලා දුන්න එකෙන් තේරෙන්නේ නැති දෙයක් නම් මං කියලා දෙන්නම්. එහෙම නැතුව දන්නේ නැති දෙයක් නම් මේ බලලා හරි ඔයාලට කියන්නම්. බය වෙන්න එපා. මේ ප්‍රශ්න අහන්න. ගැන තේරුම් නැතුව අහන්න වැඩක් නැහැනේ. ප්‍රශ්න අහන්න කමක් නැහැ. ඊට පස්සේ අපි කතා කරනවා දැන් අපි අර ඉස්සෙල් එකේ මම කිව්ව සුක්‍රෝස් වගේ දෙයක් දැම්ම කියලා. ඔන්න ඔයගේ දාන දේ මොනවද තියෙන්න ඕනේ ලක්ෂණ කියලා. ඒක හරිම ප්‍රායෝගිකයි මතක තියාගන්න ලේසි. non toxic වෙන්න ඕනේ. ඒ කියන්නේ දේවක දැම්මට පස්සේ උට විස වුණොත් මැරෙනවනේ. එතකොට ඒක හරියන්නේ නැහැ. මේ non toxic වෙන්න ඕනේ. මෙෂර් කරන්න පහසු දෙයක් වෙන්න ඕනේ. ඊට පස්සේ distribution limited to the compartment වෙන්න ඕනේ. කියන්නේ අපි දාන එක අපි මයිනර් කම්පාර්ට්මන්ට් එකේ විතරයි තියෙන්න පුළුවන්. වෙන ඒවාට ගියොත් ඉතින් අපිට එහෙම මැනගන්න බෑනේ. ඊට පස්සේ mix evenly throughout the compartment. ඒ කියන්නේ ඒක මේ හැමතැනම සමාන විදිහට කම්පාර්ට්මන්ට් එකේ ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපි ගන්න සාම්පල් එකේ සාන්ද්‍රණය අනුව ඒක වෙනස් වෙනවානේ. ඒක හින්දා එහෙම බෑ. මේ evenly distribute වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ not change or lost in the time taken for equilibrium to reach or amount change or lost is known. ඒකෙදි කියන්නේ අපි දැන් මොකක් හරි දැම්ම කියන්නකෝ මේ සුක්‍රෝස් මම සුක්‍රෝස් කියන්න සුක්‍රෝස් අපි දුන්නට පස්සේ මේ ඒක මේ හිතන්නකෝ ඒක මුත්‍ර හරහා පිට වෙනවා කියලා. එහෙම මුත්‍ර හරහා පිට වුණොත් අපිට බෑනේ ඒ කියන්නේ මයින කාලය ඇතුළේ මුත්‍ර හරහා පිට වුණොත් අපිට අපි දන්නේ නැනේ n මොකක්ද කියලා. ඒ කියන්නේ දාපු මවුල ප්‍රමාණය මොකක්ද කියලා. අන්න ඒක තමයි මේක කියන්නේ. අපි එක්ක පිට වෙන්නේ නැති දෙයක් ඕනේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් පිට වුණ ගාන අපිට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එහෙම දෙයක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි දාන කම්පාර්ට්මන්ට් එක සාම්පල් කලෙක්ෂන් එක කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට හිතන්නකෝ අපි දැන් ඉන්ට්‍රසෙලුලර් ෆ්ලුයිඩ්. ඉන්ට්‍රසෙලුලර් ෆ්ලුයිඩ් කියන කම්පාර්ට්මන්ට් එක අපිට ඒකෙන් සාම්පල් එකක් ගන්න බෑනේ. අපි කොහොමද සෛලයක් ඇතුලෙන් මේ තියෙන වතුර ටික ඇදලා ගන්නේ. අන්න ඒ වගේ ඉන්ට්‍රසෙලුලර් ෆ්ලුයිඩ් වල මේ කම්පාර්ට්මන්ට් එකේ දිය වෙන දෙයක් අපි දීලා වැඩක් නැහැ. හරි. අන්න ඒක හින්දා මේ සාම්පල් කලෙක්ට් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ must not have an effect on its own on body fluid distribution. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි මොකක් හරි ද්‍රව්‍යයක් දෙනවා. ඒක දුන්නට පස්සේ මේ එක්ස්ට්‍රා සෙලියුලර් ෆ්ලුයිඩ් තමයි මේ වැඩි වෙන්නේ ඉන්ට්‍රසෙලියුලර් ෆ්ලුයිඩ් වලට වඩා. ඒ කියන්නේ එයා ගිහිල්ලා එයාගේ බලපෑමක් හින්දා මේ අපේ ඇඟේ කම්පාර්ට්මන්ට් වල බෙදලා තියෙන වෙනස් විදිහ වෙනස් වෙලා. අන්න එහෙම වෙන්න බෑ. මේ තියෙන විදිහටම තියෙන එකක් වෙන්න ඕනේ. අහිංසක විදිහට ගිහිල්ලා ඉන්න එකක් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි ඒකට භාවිතා කරන මේ ද්‍රව්‍ය ටිකක් තියෙනවා. total body water වලට භාවිතා කරනවා DTU, TTU, amino pyrin වගේ ಜಾති. මේවා ඉතින් කටපාඩම් කරන ಜಾති. ECF කියන එකට
මේ රේඩියක්ටිව් නිව්ලින් මැනිටෝල් සුක්‍රෝස් රේඩියක්ටිව් ක්ලෝරින් බ්‍රෝමින් කියලා තියෙනවා. ඊට පස්සේ මම මේ කිව්වා වගේ ICF එක එහෙම මෙෂර් කරන්න බෑ. හරි. ඒක අපි භාවිතා කරන්නේ මේක අපි මෙෂර් කරගන්නේ ටෝටල් බොඩි වෝටර් වලින් ECF එක අඩු කරනවා. ඒ කියන්නේ සෛල මුළු ඇඟේ තියෙන වතුර වලින් සෛල වලින් එළියේ තියෙන වතුර ප්‍රමාණය අඩු කරනවා. එතකොට ඉතින් ඉතුරු වෙන සෛල වල ඇතුලේ තියෙන වතුර ප්‍රමාණය අන්න එහෙම තමයි ICF එක ගණන් කරන්නේ. ඊට පස්සේ ප්ලාස්මා එක ගණන් කරන්න නම් අපි ප්ලාස්මා ප්‍රෝටීන් වල දිය වෙන දෙයක් තමයි භාවිත කරන්නේ. හරිද? ඒකට උදාහරණයක් මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ ටෝටල් බ්ලඩ් වොලියුම් එක ගණනය කරන්න මෙහෙම සමීකරණයක් දීලා තියෙනවා. මේක ඔයාලා හිමටොක්‍රික් කියන එක එහෙම දන්නේ නැති හින්දා මේ ඔයාලට තේරෙන්නේ නැති වෙයි. මේ බ්ලඩ් එකක් තියෙනවනේ මේ බ්ලඩ් ලෙක්චර් එකක් තියෙනවා. ඒ බ්ලඩ් එක කරාට පස්සේ ඔයාලට මේක තේරෙයි. මම මේකකින්ද මේ ඔයාලට පහදන්න යන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එක ගත්තම ඒකත් සරලයි. ECF එක හැදලා තියෙන්නේ අපි කිව්වා ප්ලාස්මා සහ ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් කියන දෙක එකතු වෙලා කියලා. එහෙනම් ඉතින් ECF එකෙන් ප්ලාස්මා එක අඩු කරාම ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් කියන එක එනවා. හරිද? ඔන්න ඔහොමයි අපේ ඇඟ තුළ තියෙන මේ ගැන ටික ගණනය කරගන්න. ඊට පස්සේ MCQ එකක් තියෙනවා. ඔයාලා මේක පස්සේ කරන්න මම දැන් කරන්න යන්නේ නැහැ. මේ MCQ ගැන කියද්දි කියන්න ඕනේ මේ ඔයාලා දැන් මොකක් හරි මේ MCQ එකක් කරද්දි ඔයාලා හම්බුණා කියන්නකෝ ඔයාලට මේ අයියලා අක්කලාගෙන් මේ ෆැකල්ටි එක MCQ එහෙම කරද්දි මේ ඔයාලට අනිවාර්යෙන් එක MCQ එකක් කරනවා නම් මේ ප්‍රශ්නයක් හරි දෙකක් හරි ඒ කියන්නේ එක පොයින්ට් එකක් හරි දෙකක් හරි කරන්න බෑ. ඒ කියන්නේ කරන්න අමාරුයි. කියලා දෙන ඒවායින් කරන්න බෑ. හරිද? ඒක තමයි කැම්පස් එකේ MCQ වල හැටි. හරිද? අපි දැන් MCQ 5ක් දෙනවා නම් 3ක් තමයි සාමාන්‍යයෙන් මේ මැඩම්ලා මේ ලෙක්චර් එකෙන් කරන්න පුළුවන් විදිහට දෙන්නේ 3ක් උපරිම 4ක්. හරිද? ඉතුරු MCQ එක හරි දෙක හරි කරන්න පුළුවන් වෙන්නේ ඔයාලා මේ ඒකට අදාළ පොත් කියවලා අන්න එහෙම කරොත් තමයි ඉතුරු MCQ කරන්න පුළුවන් වෙන්නේ. ඒවා කවදාවත් හිතන්න බෑ මේ ලෙක්චර් එකෙන් කරන්න පුළුවන් කියලා හැම MCQ එකක්ම හැම කරන්න බෑ. හරි. ඒ කියන්නේ අර මැඩම්ලා ඒකට කියන්නේ කැම්පස් වල ඒකට කියන්නේ ඩිස්ටින්ක්ෂන් පොයින්ට් එකක් දෙනවා අනිවාර්යෙන් MCQ එක. ඒකින්ද මේ ඔයාලට එක පොයින්ට් එකක් කරන්න බැරි වුණා කියලා මේ සැලෙන්න එපා. ඒ කියන්නේ මේ ඒක එහෙම ඩිස්ටින්ක්ෂන් මේ වලට දෙන මේවා. මම පොඩ්ඩක් හයියෙන් කතා කරන්න කියනවා හරියට. මම කතා කරන්න. මේ මම ෆෝන් එකේ මයිකෙන් කතා කරන්නේ. ඒකයි ඇහෙන්නේ නැති හරිය. හරි මම හයියෙන් කතා කරන්නම්. තව මොකක්ද කියලා තිබ්බා මෙඩිසින් එකේ ක්වෙස්චන්ස් කරන්න පාස් පේපර්ස් තියනවාද with answers. ඔව් මේ පාස් පේපර්ස් තියෙනවා. ඒ කියන්නේ මේ ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ පොත් එහෙමත් තියෙනවා. ඒ වගේම තව මේ ඔයාලගේ ෆැකල්ටි වලින් එක ෆැකල්ටි වල මේ සීනියර්ස්ලා ඔයාලට පාස් පේපර්ස් දෙයි. ඒ කියන්නේ ෆැකල්ටි වල සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ එහෙම MCQ මේ විභාගයක් තිබ්බට පස්සේ MCQ එකතු කරනවා කියලා. අන්නේ එකතු කරන MCQ මේ ඔයාලට සීනියර්ස්ලා දෙයි. ඒ බය වෙන්න එපා එහෙම හම්බ වෙනවා. මේ උත්තර ටික දාලා තියෙන්නේ. හරි. අපි දැන් මෙච්චර වෙලා කතා කරේ මේ මට මේ අමතක වෙනවා හයියෙන් කතා කරන්න ඉන්නේ සෝරිය. අපි දැන් මෙච්චර වෙලා කතා කරේ මේ බොඩි ෆ්ලුයිඩ් වල. ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ කොහොමද මේ ඒ ජලය බෙදිලා තියෙන්නේ, ඉලෙක්ට්‍රෝලයිට් කොහොමද බෙදිලා තියෙන්නේ, ඔය ටිකනේ කතා කරේ. දැන් අපි ඊළඟට කතා කරන්නේ ඔය එක එක කම්පාර්ට්මන්ට් එකෙන් කම්පාර්ට්මන්ට් එකට. එහෙමත් නැත්නම් ඔය මේ සෛල මේ පටලයක් එහෙම නැත්නම් සෙල් මෙම්බ්‍රේන් එකක් හරහා කොහොමද ಜಾති යන්නේ කියන එක ගැන තමයි ඊළඟට කතා කරන්න යන්නේ. හරිද? එතකොට ඒකෙදි අපි කතා කරන එක එක ට්‍රාන්ස්පෝර්ට් වෙන විදි. ඔයාලා අහලා ඇති ඩිෆියුෂන්. ඩිෆියුෂන් කියන්නේ මොකද්ද? විසරණය. ඊට පස්සේ තව අහලා ඇති තව අහලා ඇති ඔස්මෝසිස්. ඔස්මෝසිස් කියන්නේ ආශ්‍රිතය. ඒ වගේම තව එක එක ಜಾති තියෙනවා. ෆිල්ට්‍රේෂන්, සොල්වන්ට් ට්‍රැක්, ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට්, එක්සෝසයිටෝසිස්, එන්ඩෝසයිටෝසිස් ඔහොමම එක එක ಜಾති තියෙනවා. අපි දැන් මේකෙන් කීපයක් මේ අද කතා කරනවා. මේ වගේ මේ කියන්නේ ඉතාමත්ම වැදගත් කීපයක් තියෙනවා. ඒ ටික අපි කතා කරනවා. හරිද? එතකොට අපි මුලින්ම කතා කරන්න යන්නේ ඩිෆියුෂන් කියන එක ගැන. එහෙමත් නැත්නම් විසරණය කියන එක ගැන.
ඔයාලා 7 අවසරේ ඉඳන්ම ඔය විසරණය කියන වචනේ අහලා තියෙනවනේ. ඔය දැන් ඉතින් මෙඩිසින් වලට ආවට පස්සෙත් ඔය විසරණය තියෙනවා. හරිද? එතකොට ඔය විසරණය කියන එක විසරණය කියන එකෙන් මොකද්ද කියන්නේ කියලා බලමු. මෙහෙම. ඔන්න තියෙනවා මොකක් හරි මේ වාජනයක මේ මැදින් මේ පර්මියබල් වෙච්ච මෙම්බ්‍රේන් එකක් දාලා තියෙනවා. හරිද? මේ පැත්තේ ගොඩාක් මේ තියෙනවා මොන හරි අපි දාන කුකුල් සායම් කියමුකෝ. කුකුල් සායම් මේ පැත්තේ ගොඩාක් තියෙනවා. මේ පැත්තේ චුට්ටයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපි ටික වෙලාවක් තියනවා මේක. එතකොට මොකද වෙලා තියෙන්නේ? එතකොට මේ පැත්තෙන් මෙහෙට ගොඩාක් ගිහිල්ලා. ඒ කියන්නේ වැඩි සාන්ද්‍රණයේ සිට අඩු සාන්ද්‍රණය දක්වා ගොඩාක් ගිහිල්ලා මේ දෙක සමාන වෙනකම්ම ගිහිල්ලා. හරිද? ඒක තමයි විසරණය කියලා කියන්නේ. මේ තියෙන්නේ net flux of ඒ කියන්නේ ගමන් කිරීම solute particles. ඒ කියන්නේ දිය වෙලා තියෙන ඒවා තමයි යන්නේ. ඒ කියන්නේ වතුරයි කුකුල් සායමයි දැම්මොත් කුකුල් සායම් තමයි යන්නේ. හරි? From areas of high to areas of low concentration. වැඩි concentration එකේ ඉඳන් අඩු concentration එක දක්වා තමයි ගමන් කරන්නේ. එතකොට මේක අපේ ගැනුන් එකේ කියන්නේ ඔයාලට physiology පාවිච්චි කරන්න තියෙන ලොකුම පොතේ තියෙන මේක තමයි මේ තියෙන්නේ. හරිද? definition එක. The process by which a gas or substance in a solution in gas එකක් හරි වෙනත් දෙයක් හරි වෙන්න පුළුවන් expand because of the continuous random movements. ඒ කියන්නේ මේ particles වලට එයාලා හැම වෙලෙම දඟලනවා. එයාලගේ random movements තියෙනවා. හරිද? නලිය තමයි ඉන්නේ. අන්නේ random movements හින්දා මෙයා තමයි මේ කට්ටිය මේ ගිහිල්ලා සමාන වෙන්නේ. හරිද? fill all the available volume. ඔන්නෝක තමයි විසරණය කියලා කියන්නේ. ඔක ඉතින් වලට තේරෙනවනේ. ඊට පස්සේ විසරණය අපි ಜಾති වර්ග දෙකක් කතා කරනවා. හරිද? විසරණේ වර්ග තුනක් කතා කරනවා. ප්‍රධානම වර්ග දෙකක් තියෙනවා. අනික ඉතින් එච්චර ගණන් ගන්න නැති එක. ඒක තමයි simple diffusion සහ facilitated diffusion කියලා කියන්නේ. හරිද? මම එහා පැත්තේ රූපයක් තියෙනවා. එකෙන් වලට කියලා දෙන්නම්. simple diffusion කියන්නේ මොකක්ද? simple diffusion කියන්නේ මේ තියෙන්නේ cell membrane එක. ඔන්න ඕක හරහා කිසිම අවුලක් නැතුව කාට හරි යන්න පුළුවන්. කිසිම කාගෙන්වත් උදව්වක් යන්න නැතුව යන්න පුළුවන්. ඒක simple diffusion. ඒ වගේම මොකක් හරි protein channel එකක්. يعني මොකක් හරි protein එකක් තියෙනවා. එයා හැම වෙලෙම ඇරිලා ඉන්නේ. එයා මොකක් හරි එක වර්ගයක ද්‍රව්‍යයකට යන්න දෙනවා. හරිද? ඕපන් වෙලා තියෙන එක ද්‍රව්‍යයක හරි වර්ගයකට හරි යන්න දෙන protein එකක් ඇරිලා තියෙනවා. එතකොටත් කිසිම වෙනසක් නැහැ. මෙහෙන් ආව මෙහෙම හීලා අස්සෙන් ගියා එච්චර. හරි. ඒකත් simple diffusion. නිකාම්ම මේ phospholipid xylem membrane එකෙන් ගියත් එච්චරයි simple diffusion. මොකක් හරි ඇරිලා තියෙන එකකින් ගියත් simple diffusion. හරි. ඊට පස්සේ තියෙනවා facilitated diffusion කියලා එකක්. facilitated diffusion මේ මෙතනත් තියෙන facilitated diffusion වල රූපය. ඒකෙදි වෙන්නේ මේ අපේ සොලියුට් එක අපේ හතට යන්න ඕන දේ වෙන්න මේ තියෙන මේ කරිය ප්‍රෝටීන් කියලා කියන්නේ මේ ප්‍රෝටීන් එකට බැඳිලා ඊට පස්සේ තමයි එහා පැත්තට යන්නේ. ඒතුළු නිකන් අර මේ කරිය ප්‍රෝටීන් එකේ පොඩි මේ කියන්නේ වෙනසක් වගේ ඇති වෙනවා. කියන්නේ අර නිකන් හැඩේ වෙනස් වීමක් වගේ දෙයක් තියෙනවා. කියන්නේ හරියට යන්න හදනවා. අන්න ඒ වගේ දෙයකට අපි කියනවා facilitated diffusion කියලා. සවුන්ඩ් අඩු වුණාලු. එහෙමද? මේ දැන් ඇහෙනවද? හරි වගේ හරි. මේ කොයි හරි ඉඳන්ද මේ ඇහෙන්නේ නැති උනේ? මේ simple diffusion කියලා දෙන එක ඇහුණාද? ඔව් ඒක ඇහුණා අයියේ. facilitated diffusion ඇහුණාද? නෑ ඒක ඇහුන්නේ නෑ. හරි. මෙහෙම. facilitated diffusion කියන එකේදී වෙන්නේ දැන් අපි simple diffusion එකේ නිකාම්ම තියෙන එකක් හරහා ගිය එක නෙවනේ. කිසිම බාධාවක් නැහැ. අර මේ හුණ වගේ ලිස්සලා ගියා. හරිද? මේකෙදි වෙන්නේ මෙයා ඇවිල්ලා solute එක ඇවිල්ලා මෙහෙම බැඳෙනවා. හරිද? මොකක් හරි අයන් එක ඇවිල්ලා මෙහෙම බැඳිලා
බැඳිලා ඒක හරහා මොකක් හරි ෆැසිලිටි කියන්නේ මේකට අපි කියනවා කැරියර් ප්‍රෝටීන් එකක් කියලා. මේ කැරියර් ප්‍රෝටීන් එක හරහා එහෙම කියන්නේ මොකක් හරි වෙනසක් ඇති වෙමින් තමයි යන්නේ. හරිද? ඒ කියන්නේ නිකම්ම ගිහිල්ලා අර මේ බණ්ඩක් වගේ ඉස්සලා යන දෙයක් නෙමෙයි. හරිද? ෆැසිලිටේටින් ඩිෆියුෂන් කියන්නේ එහෙම එකක්. අපි දැන් කලින් ස්ලයිඩ් එකේ ඒකට තිබ්බ ಜಾති බලමු. හරි. සිම්පල් ඩිෆියුෂන් කියන්නේ මෙන්න දීලා තියෙන වචනේ true openings in the membrane or true channels already open. membrane එකේ තියෙන openings වලින් හරි මේ දැනටම ඇරිලා තියෙන channels වලින් හරි does not require binding to carrier proteins. හරිද? ඒ කියන්නේ facilitated diffusion එකේ මේ carrier proteins වලට බැඳිලා යන්න බෑ. මේකෙදි හැම බැඳිලා යන්න ඕනේ නැහැ. එතකොට facilitated diffusion කියන්නේ මේ carrier protein එක මේ උදව්වෙන් with the aid of carrier protein යන ඒවට තමයි facilitated diffusion කියලා කියන්නේ. හරිද? එතකොට මේ diffusion ಜಾති දෙකටම ශක්තිය ඕනේ නැහැ. හරිද? මේ facilitated diffusion වලට උනත් ශක්තිය ඕනේ නැහැ. ඒ කියන්නේ ශක්තිය ඕනේ නැහැ කියන එකෙන් අපි අදහස් කරන්නේ ATP වැය වෙන්නේ නැහැ මේවා සඳහා. හරිද? ඊට පස්සේ තියෙනවා non ionic diffusion කියලා එකක්. non ionic diffusion එකේදී කියන්නේ මේ ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ මොකක් හරි මේ HA කියලා බැඳිලා තියෙනවා කියන්නකෝ. ඒ කියන්නේ HA කියන්නේ අපි සාමාන්‍යයෙන් V ඇසිඩ් වලටනේ ගන්නෙ. මොකක් හරි එකකට මෙහෙම බැඳිලා තියෙද්දි යන්න පුළුවන්. මෙහෙම ඒවා අයන වලට කැඩිලා තියෙද්දි යන්න පුළුවන් නම් ඔයවට අපි කියනවා non ionic diffusion කියලා එකක්. හරිද? මෙහෙම කියලා කියනවා. ඊට පස්සේ තවත් වැදගත් මාතෘකාවක් factors affecting diffusion. diffusion වලට බලපාන factors. මේවා ඒ කියන්නේ සරලව තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න දෙයක් නෑ. මේ නිකන් ප්‍රැක්ටිකලි හිතුවම තේරෙන જાති. හරිද? පළවෙනි එකේ කියනවා fixed law of diffusion කියලා. ඒ කියන්නේ කවුරු හරි ෆික් කියලා කෙනෙක් ඒක law එකක් විදිහට කියලා මේ tendency to diffuse. ඒ කියන්නේ මේ diffuse වෙන්න තියෙන හැකියාව රඳා පවතිනවලු මෙන්න මේ membrane එකේ cross sectional area එක මත. හරිද? ඒ කියන්නේ කොච්චරද මේ වර්ගඵලය අන්නේ ඒක මත රඳා පවතිනවලු. ඊට අමතරව මේ දෙකේ concentration gradient එක මත. ඒ කියන්නේ සාන්ද්‍රණ අනුප්‍රමණය මත. ඒ කියන්නේ මේ පැත්තේ ගොඩාක් වැඩි නම් මේ පැත්තේ අඩු වෙනම් යන දෙන හැකියාව වැඩි. ඒක සරලයිනේ. ඊට පස්සේ electrical charge of the ion. හිතන්නකෝ මේ පැත්තේ ධන අයන තියෙනවා මේ පැත්තේ ඍණයි. එතකොට ධන අය රුම් රුම් ගාලා යනවා. එතකොට electrical charge of the ion ඒකට වැදගත් වෙනවා. ඊට පස්සේ distance එක. හරිද? මෙන්න මේ diffusion distance එක කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට කියන්නේ මේකේ මැද ඉඳන් අනික මැදට යන්න මේ ගොඩාක් දුර එනවා. දැන් මේ ඉඳන් මෙහෙට යන්න ගොඩාක් දුර එනවා. මේ diffusion එක තියෙන හැකියාව අඩුයි. හරිද? ඒකට අපි කියනවා මෙහෙම දෙයක්. හරිද? Time taken for the equilibrium is proportionate to square root of the diffusion distance. හරිද? ඒ කියන්නේ මේක සමතුලිතතාවයට එන්න යන කාලය අපි කියනවා diffuse වෙන්න තියෙන distance එකේ මේ square එකට. ඒ කියන්නේ වර්ගයට සමානුපාතිකව කියලා. හරිද? ඊට පස්සේ membrane permeability කියන එක කියන්නේ මේක කොච්චර මේ membrane එක කොච්චර මේ permeable. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ පාරගම්මේද මොකක්ද මන්ද කොහමරි permeable කියන එක thickness of the membrane. හිතන්නකෝ ගොඩක් මහත membrane එක ගන්න යන්න අමාරුයි. මේ lipid solubility. හිතන්නකෝ අපි lipid දෙයක් නම් මේ පැත්තේ තියෙන්නේ. මෙතන තියෙන membrane එකත් lipid නම් ඒක හරහා යන්න පුළුවන්. as a number of protein channels. හොඳට protein channels අර ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳට ගොඩාක් තියෙනවා නම් යන්න ලේසියි. temperature එක කියන්නේ ඉතින් දන්නවනේ temperature වැඩි කරොත් එයා මේ නටනවා වැඩි මේ අපේ ඔය මේ මොනවාද දිය වෙන දේ එතකොට ඉතින් එහාට යන්න මේ වේගෙන් යනවා. There's a molecular weight of the diffusing substance. ඒ කියන්නේ මේ ඒක කොච්චර බරද කියන එක. බර වැඩි නම් diffusion වෙන්න තියෙන හැකියාව අඩුයි. හරිද? ඊට පස්සේ අපි පස්වෙනියට කතා කරන්නේ ඩොනන් ඉෆෙක්ට් එක කියන එක. හරිද? මෙන්න මේ ඩොනන් ඉෆෙක්ට් එක කියන එක චුට්ටක් හොඳට අහගෙන ඉන්න තේරුම් ගන්න පුළුවන්. මේ effects of Donan phenomenon කියන එක මම පස්සේ කියන්නම්. මුලින්ම ඩොනන් ඉෆෙක්ට් එක කියන එක රූපකින් බලලෙමු. හරිද? ඊළඟ ස්ලයිඩ් එකේ තියමු. හරි. ඔන්න හොඳට බලාගන්න. මෙහෙමයි වෙන්නේ. ඔන්න
තියෙනවා භාජනය. භාජනයේ මැද තියෙනවා මෙම්බ්‍රේන් එක. දෙපැත්තෙම තියෙනවා K+ එකම ප්‍රමාණය. හරිද? මේ පැත්තේ ක්ලෝරයිඩ් සහ ප්‍රෝටීන් වල එකතුවට මේ පැත්තේ ක්ලෝරයිඩ් ප්‍රමාණය සමානයි. ඒ කියන්නේ දෙපැත්තෙම ධනායනයට සමානයි, දෙපැත්තෙම ඍණායනයට සමානයි. එතකොට මේ පැත්තේ ඍණායන වර්ග දෙකක් තියෙන හින්දා මේ ක්ලෝරයිඩ් ප්‍රමාණය මේ පැත්තට වඩා x වල අඩුයි. ඒ කියන්නේ y වලට වඩා x වල අඩුයි. හරිද? ඒක තේරෙනවනේ. දැන් මම හිතන්න දැන් මේක ප්‍රෝටීන් වලටත් පර්මියබල් මෙම්බ්‍රේන් එකක් නම් මොකද වෙන්නේ? ප්‍රෝටීන් වලටත් මේක පර්මියබල් මෙම්බ්‍රේන් එකක් නම් මේ ප්‍රෝටීන් ගැන හිතන්න. ප්‍රෝටීන් මේ දෙපැත්තේ හොඳට බෙදිලා ගානට සමාන වෙනවා. නේද? ඒ වුණාට අපි මේ ඩොනන්ට් ෆිනෝමිනන් එකේදී කතා කරන්නේ මෙන්න මෙහෙම එක මොකක් හරි එක අයනයකට පර්මියබල් නැති මෙම්බ්‍රේන් ගැන. දැන් මේ අවස්ථාවේදී අපි සැලකුවොත් ප්‍රෝටීන් වලට මේ මෙම්බ්‍රේන් එක පර්මියබල් නැහැ. හරිද? එතකොට මොකද වෙන්නේ? ප්‍රෝටීන් වලට මෙහෙට ගිහිල්ලා සමතුලිත වෙන්න බෑ. ඒතර වෙන කොහොම හරි ක්‍රමයක් තමයි වෙන්න ඕන. ඊට පස්සේ මේක බැලුවම මොකද දන්නවද වෙලා තියෙන්නේ කියලා අපි කතා කරමු. මේකෙදි වෙලා තියෙන්නේ පළවෙනියටම වෙලා තියෙන්නේ මේ ක්ලෝරයිඩ් අයන. දැන් මේ පැත්තේ ක්ලෝරයිඩ් x වල ක්ලෝරයිඩ් අයන අඩුයිනේ y වලට වඩා. ඒකෙන්ද ක්ලෝරයිඩ් අයන මුලින්ම මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? ක්ලෝරයිඩ් අයන යනකොට K+ ට නිකන් ඉන්න බෑ. හේතුව මොකක්ද? එහෙම K+ මේ x පැත්තට යද්දි නෑ ක්ලෝරයිඩ් x පැත්තට යද්දි මේ පැත්ත ධන ආරෝපණය වෙන්න ගන්නවා. එන්න එහෙම ධන ආරෝපණය වෙන්න දෙන්නේ නැල්ලු. හරිද? ඒකෙන්ද මොකද වෙන්නේ? K+ උත් මේ පැත්තට යනවා. ක්ලෝරයිඩ් උත් මේ පැත්තට යනවා. ඒකෙන්ද මේක ඉලෙක්ට්‍රිකල් නියුට්‍රල් කරගන්න. y එක ඉලෙක්ට්‍රිකල් නියුට්‍රල් කරගන්න K+ උත් ඒ පැත්තට යනවා. හරිද? ඒකෙන් අපිට අන්තිමට වෙලා තියෙන දේ මොකද්ද බැලුවොත් y පැත්තේ K+ අඩුයි x පැත්තට වඩා. නේද? y පැත්තේ අඩුයි x පැත්තට වඩා. මොකද ඉතින් K+ ටික මුලින්ම sorry එක සමාන ප්‍රමාණයට තිබ්බේ දැන් අර පැත්තට ගියා. හරිද? ඊට පස්සේ අපිට තවත් දකින්න ලැබෙන දේ තමයි මේ වගේ සාන්ද්‍රණ වල එකතුව, ඒ කියන්නේ x පැත්තේ සාන්ද්‍රණ වල එකතුව K+ ක්ලෝරයිඩ් සහ ප්‍රෝටීන් කියන තුනේ එකතුව මේ y පැත්තේ මේ K+ සහ ක්ලෝරින් වල තියෙන මේ එකතුවට වඩා වැඩි. හරිද? එතකොට ඒ කියන්නේ x පැත්තේ තියෙන අයන ප්‍රමාණය අර පැත්තට වඩා වැඩි. සාන්ද්‍රණය අර පැත්තට වඩා වැඩි. ඒක තමයි අපි ඩොනන්ට් ෆිනෝමිනන් කියන එකෙන් කියලා දෙන්නේ. මේ තේරුම් කරගන්න. හරිද? හරි. අපි ආයෙ මුලින් ඉඳන් හිතමු. මුලින්ම උනේ මොකද්ද? මොකක් හරි මේක හරහා පර්මියබල් නැති දෙයක් තිබ්බා. ඒ පර්මියබල් නැති දේ හින්දා වෙන මේ ක්‍රියාදාමයට තමයි අපි ඩොනන්ට් ෆිනෝමිනන් එක කියලා කිව්වේ. ඒකේ උදාහරණයක් විදිහට අපි මුලින්ම බැලුවා මේක K+ සමානයි මේ දෙකේ x පැත්තේ ක්ලෝරයිඩ් ප්‍රෝටීන් වල එකතුවට y පැත්තේ ක්ලෝරයිඩ් එකතුව සමානයි. මුලින්ම ක්ලෝරයිඩ් මේ පැත්තට ගියා. මොකද මේ පැත්තේ ක්ලෝරයිඩ් වැඩි හින්දා ඉලෙක්ට්‍රිකල් නියුට්‍රල් කරගන්න ඕන හින්දා K+ මේ පැත්තට ගියා. අන්තිමට බලද්දි මේ පැත්තේ K+ ප්‍රමාණය අඩුයි. මේ තුනේ x පැත්තේ අයන වල සාන්ද්‍රණ ගුණිතය මේ y පැත්ත වලට වඩා වැඩි. හරිද? ඔන්න ඔක තමයි ඩොනන්ට් ෆිනෝමිනන් එක කියලා කියන්නේ. එතකොට විසරණයේදී ඔන්නොහම විසරණයේදී ඔන්නොහම non diffusible අයන් එකක් තිබ්බොත් diffuse වෙන්නේ නැති අයන් එකක් තිබ්බොත් වෙන දේ තමයි ඔය කිව්වේ. හරිද? Presence of a non diffusible ion on one side of a membrane affect the distribution of diffusible ion across the membrane in a predictable manner. ඔක තමයි ඔකේ. ඊට පස්සේ ඕකේ effects කියලා තුනක් තියෙනවා. තුනක් කියන්නේ තුනක් උදාහරණ දීලා තියෙනවා. Rupture of cells rupture වෙනවා ලෝක හින්දා සහ මේ cells rupture වෙනවා කියන එකට උදාහරණයක් විදිහට මම කියන්නේ මේ වෙන විදිහකට cells rupture වෙන්නේ කොහොමද? මේ සෙල් සෛල ඇතුලේ ප්‍රෝටීන් තියෙනවා නේද?
ප්‍රෝටීන් ගත්තම ප්‍රෝටීන් කියන්නේ ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල්ස්. හරි. ඔයාලා ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල්ස් කියන එක දන්නවා. හරි. මේ ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල්ස් කියන්නේ මේ නිකන් වතුර ඇද ගන්න පුළුවන් පාටිකල්ස් කියලා හිතන්නකෝ. ඔන්න වතුර ඇද ගන්න පුළුවන් ප්‍රෝටීන් වලට. ඔන්න සෛල ඇතුලේ ප්‍රෝටීන් තියෙනවා ඒවට වතුර ඇද ගන්න හැකියාව තියෙන නිසා මොකක් හරි සද්දයක් එනවද? නෑ නේ. ඒකින්ද මේ වෝටර් කියන්නේ වතුර ඇතුළට ඇවිල්ලා සෙල්ස් රප්චර් වෙනවා. ඒ කියන්නේ සෙල් පිපිරිලා යනවා. මේක නවත්තන්න මේ ඔයාලට මේ හැමදේම තේරෙන්නේ නැතේ. හරිද? මොකද ඔයාලා ඔස්මොටිකල් ඇක්ටිව් පාටිකල් කියන එක දන්නේ නැහැ. සෝඩියම් පොටෑසියම් ATPase පම්ප් එක කියන දන්නෙත් නැහැ. ඊට මේකට උදාහරණ තියෙනවා කියන තමයි මම කියන්නේ. හරිද? ඊට පස්සේ සෛලය ඇතුලේ මේ කියන එක සෛලය ඇතුලේ සෙල් මෙම්බ්‍රේන් එක නෙගටිව්ලි charge වෙලා තියෙනවා. ඒකත් මේකින්ද වෙන්නේ. සහ අපි ඉස්සරහට කතා කරන මේ ඉන්ටර්ස්ටිෂල් ෆ්ලුයිඩ් හැදෙද්දි මේ ප්ලාස්මා ප්‍රෝටීන් මේ අයන්ස් මේ කැපිලරි මෙම්බ්‍රේන් එක හරහා යන්නත් මේ ඩොනන් ෆිනොමන එක වැදගත් වෙනවා. හරි. ඒක අපි ඉස්සරහට කතා කරමු. හරිනේ. එතකොට අපි දැන් විස්තරණයෙන් නැත්තම් ඩිෆියුෂන් ගැන කතා කරා. හරි. මුලින්ම කතා කරා ඩිෆියුෂන් වර්ග තුනක් තියෙනවා. ඒ තුන ගැන කතා කරා සිම්පල් ඩිෆියුෂන්, ෆැසිලිටේටඩ් ඩිෆියුෂන් සහ නන් අයනික් කියලා. ඊට පස්සේ අපි කතා කරා ඩිෆියුෂන් වලට බලපාන සාධක තියෙනවා කියලා. සාධක පහක් කතා කරා. ඒකේ පස්වෙනි සාධක විදිහට අපි ඩොනන්ස් ෆිනොමිනන් එක ගැන කතා කරා. ඒ පස්වෙනි සාධකයේ විදිහට. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ ඔස්මෝසිස් එක. එහෙමත් නැත්නම් මේ මම හිතන්නේ ආශ්‍රිතය. මම හිතන්නේ මට මතක නෑ දැන්. මම හිතන්නේ ආශ්‍රිතය තමයි නම. මේ මතක නෑ කියන එක ඔයාලට මේක ඔස්මොසිස් කියලා මේ අවුරුදු දෙකක් විතර යද්දි ඕකට කියන නම් ටික සිංහල නම් අමතක වෙනවා බලන්න. මේ වෙනතු ලොකුකමට මතක නෑ කියනවා නෙමෙයි. ඔස්මොසිස් ගත්තම අපි මොකද්ද මේ ඔස්මොසිස් කියන්නේ බලමු නේ. මුලින්ම දැන් මේක බලා ගන්න. මෙන්න මෙහෙම වාජනයක් තියෙනවා. වාජනයේ මැදින් semi permeable membrane එකක් තමයි දාලා තියෙන්නේ. මොකක්ද අපි මේ semi permeable membrane එකක් කියලා කියන්නේ? semi permeable membrane එකක් කියලා කියන්නේ ඒක මෙන්න මේ තියෙන්නේ මේ රතු පාට මේ කුඩු ඔන්නේ රතු පාට කුඩු වලට යන්න දෙන්නේ නැහැ. ඒ වෙනට යන්න දෙනවා වතුර වලට යන්න දෙනවා. මේ දියවලා තියෙන වතුර ඒ වතුර වලට යන්න දෙනවා. හරිද? ඔන්න ඔහොම බෙදලා තියෙනවා. එතකොට මෙයාලගේ අන්තිම මේ පරමාර්ථය වෙන්නේ මේ වගේ සාන්ද්‍රණය සමාන කරගන්න. මේ පැති දෙකේම සාන්ද්‍රණය සමාන කරගන්න. එතකොට මොකද්ද කරන්න පුළුවන්? කරන්න තියෙන එකම දේ මොකද්ද? මේ වතුර ගොඩක් තියෙන පැත්තේ ඉඳන් වතුර පොඩ්ඩක් තියෙන පැත්තට යනවා. නේද? එතකොට මෙහි වතුර ප්‍රමාණය අඩු වෙනවා. මෙහි වතුර ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම කළා මේ දෙකේ සාන්ද්‍රණය සමාන වෙනවා. ඔන්න ඕකට තමයි අපි ආශ්‍රිතය කියලා කියන්නේ. නේද? ඔස්මොසිස් කියලා කියන්නේ. හරි. අපි මේ ඒකේ තියෙන මේ ඩෙෆිනිෂන් එක කියලා බලමු. diffusion of solvent කියන්නේ අපේ මේ වතුර වගේ ඒ කියන්නේ වැඩිපුර තියෙන මේ දේ තමයි යන්නේ from a region of low solute. හරි. දැන් බලන්න low solute region of low solute concentration. මේ අඩුවෙන් තිබ්බ මේ concentration එකක් තිබ්බ පැත්තෙන් යන්නේ low solute concentration මේ low osmotic pressure කියන එක දැනට ගණන් ගන්න එපා. to a region of high solute concentration. හරි. solute concentration එක වැඩි පැත්තට. ඒ තියෙන වැඩි පැත්තට තමයි යන්නේ. to a semi permeable membrane. හරිද? ඒකට තමයි අපි osmosis නැත්නම් ආශ්‍රිතය කියලා කියන්නේ. එතකොට මේක සිද්ධ වෙන්නේ මේ osmotic pressure කියන එක අපි දැන් ඊළඟ slide එකේ කතා කරනවා. එතකොට වෙන්නේ low osmotic pressure to high osmotic pressure කියන එක මේ කියලා කියනවා. හරිද? අපි ඒක බලමු. හරි. මොකද්ද මේ osmotic pressure එක කියලා කියන්නේ? මෙහෙම. දැන් හිතන්න මේ තර වගේ භාජනයක්. හරිද? භාජනයේ මේ පැත්තේ තියෙන අඩු සාන්ද්‍රණය මේ පැත්තේ තියෙන වැඩි සාන්ද්‍රණය. දැන් දන්නවා අපි මොකද වෙන්නේ මේ පැත්තේ ඉඳන් වතුර මෙහෙට ගිහිල්ලා මේ පැත්තේ පිරීලා ඉතිරිලා යනවා මේ පැත්ත අඩු වෙනවා. කොහොමද දෙකේම සාන්ද්‍රණය සමාන වෙනවා. ඕකනේ කතන්දරේ. දැන්
මෙන්න මේ වැඩි සාන්ද්‍රණයේ තියෙන පැත්ත එන්න එපා කියලා මෙයාට ප්‍රෙෂර් එකක් දෙනවා. හරිද? ඔයාට මං එන්න දෙන්නේ නැහැ කියලා වැඩි සාන්ද්‍රණයේ තියෙන පැත්තෙන් ප්‍රෙෂර් එකක් දෙනවා. හරිද? අන්න එහෙම මේ ඉන්වර්ට් ෆ්ලෝ එක නවත්තන්න කොච්චර ප්‍රෙෂර් එකක් දෙන්න ඕනද කියන එකට තමයි අපි කියන්නේ ඔස්මොටික් ප්‍රෙෂර් එක කියලා. හරිද? මොකක්ද උනේ? මෙන්න මේ පැත්තේ ගොඩාක් තිබ්බා. මේ පැත්තේ චුට්ටයි තිබ්බේ. මේ පැත්තට එන්න දා ගන්නවා වතුර. එන්න දෙන්න මොකක් හරි ප්‍රෙෂර් එකක් දීගෙන ඉන්නවා. ඔන්න ප්‍රෙෂර් එක තමයි අපි කියන්නේ ඔස්මොටික් ප්‍රෙෂර් එක කියලා. මම හිතනවා තේරුණා කියලා. හරි. තේරුම් නැත්නම් අහන්න මැසේජ් එකක් හරි දාන්න මම ආයෙ කියන්නම්. දීලා තියෙන එක බලමු. Pressure necessary to be applied to a solution to prevent the inward flow of solvent across the semi-permeable membrane by osmosis. එන්න එපා කියලා මේ දෙන්න ඕන ප්‍රෙෂර් එක. හරි. ඒක මේ රඳා පවතිනවලු කොච්චර පාටිකල්ස් ඩිසෝල්ව් වෙලා තියෙනවද කියන එක මත. ඒතර ගොඩක් පාටිකල්ස් ඩිසෝල්ව් වෙලා තියෙනවා නම් මේ ඔස්මොටික් ප්‍රෙෂර් එක වැඩි. පොඩ්ඩක් පාටිකල්ස් ඩිසෝල්ව් වෙලා තියෙනවා නම් ඔස්මොටික් ප්‍රෙෂර් එක අඩුයි. එතකොට ඔයාලා හැම වෙලෙම තේරුම් ගන්න මේ සොල්වන්ට් එක ගමන් කරන්නේ ලෝ ඔස්මොටික් ප්‍රෙෂර් එකේ ඉඳන් හයි ඔස්මොටික් ප්‍රෙෂර් එක. හරිද? මේ පැත්තෙන් ලෝ ඔස්මොටික් ප්‍රෙෂර් එකක් තිබ්බේ. මේ පැත්තෙන් හයි ඔස්මොටික් ප්‍රෙෂර් එකක් තිබ්බේ. එතකොට මේ පැත්තෙන් නෙගේ ඒක නිකන් අර හැම වෙලේම ඩිරයිව් කරලා ගන්න නැතුව ඒක චුට්ටක් මතක තියාගන්න. එතකොට මේ ජීවිතේ පහසුයි. හරිද? මොනවද මේ සොල්වන්ට් එක යන්නේ ලෝ ඔස්මොටික් ප්‍රෙෂර් ඉඳන් හයි ඔස්මොටික් ප්‍රෙෂර් එකට. හරිද? එතකොට අපි මේ ඔස්මෝල් එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරමු. ඔස්මෝල් එකක් කියන්නේ දැන් මෙහෙම හිතන්න මේ පහළ උදාහරණ දීලා තියෙන මේ ග්ලූකෝස් කියන එක මේ අපි මොකක් හරි ද්‍රාවණයකට දානවා. ඕක ඉතින් කොහෙටවත් කැඩෙන්නේ නැහැනේ. ග්ලූකෝස් විදිහට තියෙනවා. එතකොට මේ ග්ලූකෝස් මේ ලීටරයට මිලිමෝලයක් දැම්මම මේ ඔස්මෝලුත් තියෙන ග්ලූකෝස් මේ ලීටරයට මිලිමෝලයක්. හරිද? මිලි ඔස්මෝල් එකක්. හරිද? ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක අපි දානවා මේ ලීටරයකට. සෝඩියම් ක්ලෝරයිඩ් මවුලයක් දානවා ලීටරයකට. ඒ ඔය සෝඩියම් ක්ලෝරයිඩ් වලට මොකද වෙන්නේ මේ වතුරට දැම්මම පස්සේ ඕක කැඩෙනවා සෝඩියම් සහ ක්ලෝරින් ඩොට්. හරිද? එතකොට එයා ඩිසෝසියේට් වෙලා කියන්නේ කැඩිලා ගිහිල්ලා මේ මිලි ඔස්මෝල් දෙකක් හදනවා. ඔස්මෝල් දෙකක් හදනවා. හරිද? තේරුණානේ ඒක සරලයි. ඒතර ඔස්මෝල් එකක් කියන්නේ amount of solute that dissociate in solution to form one mole. ඔන්නෝම තමයි ඒකේ ඩෙෆිනිෂන් එක තියෙන්නේ. කොහොමද කතන්දරේ වලට තේරුණානේ. ඊට පස්සේ ඔස්මොලැරිටි සහ ඔස්මොලැලිටි කියලා මේ ಜಾති දෙකක් ගැන කියලා තියෙනවා. ඔස්මොලැරිටි කියන්නේ මේ සොලියුෂන් එක ලීටරයකට ඔස්මෝල් කීයක් තියෙනවද කියලා. ඔස්මොලැලිටි කියන්නේ මේ සොල්වන්ට් එකේ කිලෝග්‍රෑම් එකකට ඔස්මෝල් කීයක් තියෙනවද කියලා. මේක ඒ වුණාට අපිට වැඩි වැදගත් වෙන්නේ නැහැ අපේ ඇඟ ඇතුළේ ෆ්ලුයිඩ් ගැන කතා කරද්දී. මොකද මේ අපේ මේ ඇඟ ඇතුළේ සොල්වන්ට් එක ඉන්නේ හැම වෙලේම වගේ වතුර. හරිද? ඒකින්ද මේ ඔස්මොලැරිටි සහ ඔස්මොලැලිටි කියන එක අපේ ඇඟ ඇතුළේ ලොකු වැදගත්කමක් නැහැ. ඒ වුණාට ඉතින් ඔය වගේ ඩෙෆිනිෂන් හැම ඔයාලට ඉතින් විභාගෙදීම අහන්න පුළුවන්. මොකක්ද ඔස්මොලැරිටි කියන්නේ? ඔස්මොලැරිටි කියන්නේ මොකක්ද? ඔය වගේ අහන්න පුළුවන්. හරිද? එතකොට ප්ලාස්මා ඔස්මොලැරිටි එක ගත්තම මේක 290යි කියලා කියනවා. මේක මයින්නේ මේ මොකක්ද නමක් තියෙනවා ෆේසින් පොයින්ට් ඩිප්‍රෙෂන් ඔස්මෝමීටර් එකේ මේ මෙහෙම ක්‍රමයකින් තමයි මයින්නේ. එතකොට මේක කැල්කියුලේට් කරන තව සමීකරණයක් දීලා තියෙනවා. ඒකේ ඔස්මොලැරිටි එක සමාන වෙනවා මෙන්න මේ සමීකරණයට. හරිද? ඔය සමීකරණේ බැලුව තියෙනවා සෝඩියම්, ග්ලූකෝස්, බන් නැත්නම් බ්ලඩ් යූරියා නයිට්‍රජන්. ඔන්න ඔය තුන තියෙනවා. හරි. ඔය තුන තමයි වැඩිපුරම අපේ ඇඟ ඇතුළේ ඔස්මොලැරිටි එකට දායක වෙන්නේ. ඒක හින්දා තමයි මේ තුන අපි භාවිත කරන්නේ ඔස්මොලැරිටි එක කැල්කියුලේට් කරන්න. හරිද? ඒ වුණාට අපි මේකෙන් කැල්කියුලේට් කරලා ගන්න අගයට වඩා අපේ ඇඟ ඇතුලේ ඔස්මොලැරිටි එක වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද කියලා හිතන්න චුට්ටක්. වැඩිනේ. මොකද මේ තුන විතරක් නෙමෙයිනේ තියෙන්නේ. මීට වඩා ඕන තරම් ಜಾති තියෙනවා. ඒවා අඩු ප්‍රමාණ වලින් තමයි තියෙන්නේ. ඒකට තියෙන්නේ. මේ K+ එතනෝල්, මැනිටෝල්, පොයිසන් මේ එක එක ಜಾති තියෙනවා. ඒකින්ද මේ සමීකරණේ තියෙනට වඩා සාමාන්‍යයෙන් වැඩි. හරිද?
ඒක තමයි අපේ ඔස්මොටික් ප්‍රෙෂර් එක ගැන කියන කරුණු ටික. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා ටොනිසිටි කියලා එකක්. හරිද? මේක මේක සරල සංකල්පයක්. ටොනිසිටි කියන්නේ අපේ ඇඟ ඇතුලේ අපේ ප්ලාස්මා එකේ. හරිද? ප්ලාස්මා එකේ මේ ඔස්මොලැරිටි එකට සාපේක්ෂව මොකක් හරි ද්‍රාවණයක ඔස්මොලැරිටි එකට අපි කියන භාවිතා කරන එක තමයි ටොනිසිටි කියන්නේ. උදාහරණයක් විදිහට ප්ලාස්මා එකේ ඔස්මොලැරිටි එකට මොන හරි සමානයි නම් මේ කුරුම්බ වතුර වල ඔස්මොලැරිටි එක ප්ලාස්මා එකේ ඔස්මොලැරිටි එක සමානයි. එතකොට අපි කියන එකට අයිසෝටොනික් කියලා. හරි. ඊට පස්සේ සේලයින් මේ 0.9 සේලයින් 5% ඩෙක්ස්ට්‍රෝස් ඔය වගේ ඒවා මේ ප්ලාස්මා එකේ ඔස්මොලැරිටි එකට සමානයි. හරි. ඒක තමයි ඔය සේලයින් එහෙම අපේ ඇඟට දෙන්නේ. ඒකේ ඔස්මොලැරිටි එකයි අපේ ප්ලාස්මා එකේ සමාන හින්දා. නැතුව හැම එකම දෙන්නේ. එතකොට ඒ වගේ ಜಾති වලට කියනවා අයිසෝටොනික් කියලා. ඊට පස්සේ මේ මොකක් හරි එක්කර ප්ලාස්මා එකට වඩා ඔස්මොලැරිටි එක වැඩි නම් අපි ඒකට කියනවා හයිපර්ටොනික් කියලා. මොකක් හරි එක්ක ඔස්මොලැරිටි එක ප්ලාස්මා වල ඔස්මොලැරිටි එකට වඩා අඩුයි නම් ඒකට කියනවා හයිපෝටොනික් කියලා. හරිද? ඒ අපි ඒක සරල සංකල්පයක්. හරි. දැන් අපි කතා කරා ඩිෆියුෂන් ගැන කතා කරා ඔස්මෝසිස් ගැන කතා කරා. ඔය දෙකටම අවශ්‍ය වෙන්නේ නැහැ මේ ශක්තිය ඒ කියන්නේ ATP අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට ATP අවශ්‍ය වෙනවා මෙන්න මේ ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් කියන එකේ. අපි ඕන තැනක ඇක්ටිව් කියලා පාවිච්චි කරන්නේ මොකක් හරි එකට ATP වැය වෙනවා නම් ශක්තිය වැය වෙනවා නම්. අපි මේ කියවලා බලමු. මේකෙදි movement of ions නැත්නම් molecules against a concentration gradient නැත්නම් electrical gradient. ඒ කියන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයට විරුද්ධව යනවා නම් තමයි අපිට මේ active transport එක ඕන වෙන්නේ. හරිද? across the cell membrane. මේක හරහා විරුද්ධව යනවා නම් තමයි මේක ඕන වෙන්නේ. එතකොට මේක අපි කියනවා energy dependent කියලා ATP වැය වෙනවනේ. එතකොට ක්‍රම දෙකක් තියෙනවා. primary active transport සහ secondary active transport කියලා. අපි බලමු මේ දෙකෙන් මොනවද කියන්නේ කියලා. ඊළඟ ස්ලයිඩ් එකේ රූපයක් තියෙන එක බලමු. මෙන්න තියෙනවා primary active transport එක. primary active transport එකේදී වෙන්නේ මොකක් හරි එකක් හරහා යනවා මේ transport එකක් වෙනවා. මේකට ATP වැය වෙනවා කෙලින්ම. ATP වැය වෙලා තමයි කෙලින්ම වැය වෙලා තමයි මේක හරහා transport එක සිද්ධ වෙන්නේ. මේකේ උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ K+ එළියට යනවා. Na+ ඇතුළට එනවා. ඔන්න ඕකට සඳහා ATP වැය වෙනවා. ඒකින්ද මේක primary active transport එකක්. හරිද? ඊළඟට අපි බලමු secondary active transport එක කියන්නේ මොකක්ද කියලා. ඕකෙදි secondary active transport එක කියලා කියන්නේ මේකෙදි මොකක් හරි මේ ATP වැය කරලා primary active transport එකක් මගින් ATP වැය කරලා දාපු මොකක් හරි අයනයක් භාවිතා කරලා මේ මොකක් හරි ට්‍රාන්ස්පෝර්ට් එකක් සිද්ධ වෙනවා. එන්නේ ප්‍රයිමරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එකක් මත මෙයා යැපෙනවා නම් මේ සාන්ද්‍රණ අනුක්‍රමය සඳහා. අන්න ඒකට අපි කියනවා සෙකන්ඩරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එකක් කියලා. උදාහරණයක් විදිහට මෙතන බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා කතා කරා වගේම ප්‍රයිමරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එක මෙතන තියෙනවා හොඳට. එයාගේ අමාරුවෙන් ATP වැය කරලා මේ සෝඩියම් එළියට දානවා. සෙකන්ඩරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එක භාවිතා කරන්නේ මෙන්න මේ සෝඩියම් තමයි ඇඟ ඇතුළට ගන්න. එයා ඒත් එක්කම ග්ලූකෝස් ගන්නවා. අන්න ඒකින්ද මේක සෙකන්ඩරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එකක්. මේක ප්‍රයිමරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එකක්. හරි. අපි බලමු මේක ගැන මොනවද ලියලා තිබ්බේ කියලා. හරි. ප්‍රයිමරි ඇක්ටිව් ට්‍රාන්ස්පෝර්ට් එක අපි කිව්වා වගේම එනර්ජි සෝස් එක වෙන්නේ කෙලින්ම ATP, directly ATP. සෙකන්ඩරි ඇක්ටිව් එකේදී ඒක මේ එනර්ජි එක ඩිරයිව් වෙන්නේ concentration gradient by primary active transport. හරි. ඒතර primary active transport එකෙන් හදපු concentration gradient එකෙන් තමයි secondary active transport එක වෙන්නේ. මේකට උදාහරණ දීලා තියෙනවා primary active එකට sodium potassium ATPase pump එක, secondary active එකට sodium glucose transport එක. මෙතන නම් secondary active එකට තව උදාහරණ දෙකක් දීලා තියෙනවා.
ඊළඟට තියෙන්නේ ෆිල්ට්‍රේෂන් කියන එක. ෆිල්ට්‍රේෂන් කියන එක මම මේ තව චුට්ටකින් ඉන්ටර්වල් එකක් දෙන්නනේ. මේ ඊළඟ කැලට යන්න කලින් ඉන්ටර්වල් එකක් දෙන්නම්. ෆිල්ට්‍රේෂන් කියන එකේදී වෙන්නේ මොකක් හරි ෆ්ලුයිඩ් එක දෙපැත්තේ ප්‍රෙෂර් ඩිෆරන්ස් එක මත මේ මූව් වෙනවා නම් මෙහෙම. උදාහරණයක් විදිහට ගත්තොත් මේ තියෙන්නේ අපේ රුධිර වාහනය. බ්ලඩ් ෆ්ලෝ එක තියෙනවා. හරිද? ඔන්න ඔය බ්ලඩ් ෆ්ලෝ එකෙන් දැන් මේක රුධිර වාහිනිය තුළ මේ බ්ලඩ් පිරලා ඉතිල්ලා තියෙන හින්දා එයාගේ ලොකු ව්‍යවස්ථිතික පීඩනයක්. එහෙම නැත්නම් හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එකක් තියෙනවා. හරිද? මේ කැල්ල ගණන් ගන්න එපා. මේ ඔස්මොටික් ප්‍රෙෂර් එකකින් ගණන් ගන්න එපා. එයාගේ ලොකු හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එකක් තියෙනවා. හරිද? මෙන්න මෙහෙම ලොකු හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එකක් තියෙන හින්දා මේ මෙතන මේ බ්ලඩ් ෆ්ලෝ එකෙන් සමහර ෆ්ලුයිඩ් එළියට පනිනවා. ඔන්න ඔහොම දෙයකට තමයි අපි කියන්නේ ෆිල්ට්‍රේෂන් කියන්නේ. මේක අපිට ඉස්සරහට වැදගත් වෙනවා අපි කතා කරන තැනකට. එතකොට movement of fluid due to difference in pressure on two sides. තේරෙනවනේ? මේක ඇතුලේ මේක එළියේ ප්‍රෙෂර් එක වෙනස් වීම තමයි මේක වෙන්නේ. එතකොට මේක රඳා පවතිනවලු මේ දෙපැත්තේ තියෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එක ඊට පස්සේ මේ මෙම්බ්‍රේන් එකේ permeability එක ඊට පස්සේ මෙම්බ්‍රේන් එකේ permeability කියන්නේ මේක කොච්චර permeable කියන එක වගේ surface area of the membrane. මෙම්බ්‍රේන් එක කොච්චර ලොකු වෙද කියන එක මත. ඒවා ඉතින් මේ සාමාන්‍ය සරල ජාති. ඊට පස්සේ දැන් අපි ප්‍රධානම ට්‍රාන්ස්පෝර්ට් මීඩියම් ක්‍රම ටික කතා කරලා ඉවරයි. ඊට පස්සේ තව මේ සුළු සුළු ಜಾති තියෙනවා මම මේවා මේ දරුණුවට කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මේ සරල ಜಾති මේ ඔයාලට මේ ගණන් එක බලුවොත් මේ සරලව තේරෙනවා. හරිද? අර ටික තමයි වැදගත්ම ටික. එතකොට මේක එක්සෝසයිටෝසිස් කියලා එකක් තියෙනවා. එක්සෝසයිටෝසිස් කියන්නේ අපේ සෛලය ඇතුළේ මේ තියෙන සෛල මෙම්බ්‍රේන් එක. හරිද? මේ තියෙන සෛලය ඇතුළේ දෙයක් සෛලය එළියට දානවා. මේ එක්සෝසයිටෝසිස් සහ එන්ඩෝසයිටෝසිස් කියන දෙකම එනර්ජි ඩිපෙන්ඩන්ට්. හරිද? කියන ශක්තිය වෙන ATP වෙන. මොකක් හරි මෙහෙම වෙසිකල්ස් වලට හදලා ඒව රිලීස් කරනවා එළියට. ඒක තමයි එක්සෝසයිටෝසිස් කියලා කියන්නේ. ඒකට උදාහරණයක් විදිහට මේ කැල්සියම් ඩිපෙන්ඩන්ට් මේ එකක් තියෙනවා මේ නර්ව්ස් වල. එන්ඩෝසයිටෝසිස් කියන්නේ මේ ඒක එළියේ තියෙන දෙයක් මේ සෛලය ඇතුළට ගන්න විදිහ. හරිද? කියන්නේ එක්සෝසයිටෝසිස් එකේම අනිත් පැත්ත. එතකොට මේක මේ අපි වර්ග දෙකක් විතර කියනවා ෆැගොසයිටෝසිස්. මෙතන නම් කිය වැරදිලා සෝරිය. පිනොසයිටෝසිස් කියලා. ෆැගොසයිටෝසිස් කියන්නේ ඔය අපේ දන්නවා නියුට්‍රොෆිල්, මැක්‍රොෆාජ්, මොනොසයිට් ඔය වගේ සෛල කරන්නේ ෆැගොසයිටෝසිස්. ඒ කියන්නේ වෙන මොකක් හරි බැක්ටීරියාවක් ආවා කියමුකෝ. බැක්ටීරියා එකක් ආවට පස්සේ මේ බැක්ටීරියා කියනවා මෙයාගේ ඇඟ ඇතුළට මේ ඒ බැක්ටීරියා එක අරගෙන මේ එන්ඩෝසයිටෝසිස් වලින් ඒ ඇඟ ඇතුළේ තියෙන මේ විස දාලා ඒ බැක්ටීරියා එක විනාශ කරනවා. හරිද? ඒක තමයි ෆැගොසයිටෝසිස් කියන්නේ. ඊට පස්සේ මේ පිනොසයිටෝසිස් කියලා තියෙනවා. ඒකට සෙල් ඩ්‍රින්කින් කියලා කියනවා. ඒකත් මේ සමහර මේ ಜಾති ඇඟ ඇතුළට ගන්න භාවිතා කරන එකක්. හයිපර්ටොනික්, හයිපෝටොනික්, අනික වගේ අයිසෝටොනික්. අහලා තියෙනවා මේ අනිත් මම මොකක්ද කියලා. මේ තියෙන හයිපර්ටොනික්, මේක හයිපෝටොනික්, අනික අයිසෝටොනික්. අයිසෝටොනික් කියන්නේ මේ කන්සන්ට්‍රේෂන් එක සමානයි කියන එක. මේ ඔස්මොලැරිටි දෙක සමානයි කියන්නේ. මේ නම් දැන් කරානේ පැයක් විතර මේ පොඩි මේ ඉන්ටර්වල් එකක් ගමු. විනාඩි 5ක් මේ දැන් ඊළඟට තියෙන විනාඩි 15ක 20ක විතර කෑල්ලක්. විනාඩි 5ක් විතර ඉඳලා ඊටු කෑල්ල කරමු. මේ එතක මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම අහන්න. දැන් 7:05නේ 7:10ට කරමු.
කට්ටිය ප්‍රශ්න ටිකක් අහලා තිනවා මම බලන්න ඉන්න. ඔස්මොලාරිටි වලට ෆ්‍රීසිං පොයින්ට් ඇසුරින් තියෙන ඉක්වේෂන් එකක් තියෙනවද කියලා අහලා තියෙනවා. ඒක මන් දන්නේ නැහැ මල්ලි හරි නංගි හරි. ඒක හොයලා බලන්න මේ ගැනුන් එක හරි ගයිඩ් එක හරි කියලා බලන්න. යූස් කරන ගැනුන් එක එඩිෂන් එක මොකක්ද කියලා අහලා තියෙනවා. මේ මම යූස් කරන්නේ නම් 25ද කොහෙද? ඒකනේ මම නම් PDF මයි බලන්නේ. ඒකින්ද මම අලුත් version යූස් කරනවා. ඔස්මෝල් එකක් හැදෙන්න සොලිඩ් දාන්න ඕනේ සොල්වන්ට් එකේ කොච්චර වොලියුම් එකකටද ඩෙෆිනිෂන් එකක් එකට එහෙම එකක් තියෙනවද එනවද ඒක මේ ඔස්මෝල් එකක් කියලා සාමාන්‍යයෙන් ඒකේ මේකට කියන්නේ මේ මොකද්ද මොකක් හරි ද්‍රාවණයක එක මොකද්ද ඉන්න මට මතක එක මවුලයක් හැදෙන්න කොච්චර ඕනද කියන එක ඒක මට ඇත්තටම ෂුවර් නැහැ කොච්චර එහෙම මේකක් තියෙනවද කියලා. ඒක නම් හරි මම හරි මම බලලා කියන්නම්. ඉම්පර්මියල් මෙම්බ්‍රේන් එකක් හරහා ඔස්මොසිස් වෙන්න ඉඩක් තියනවද? එහෙම වෙන්න බෑනේ. මොකද ඉම්පර්මියබල් නම් ඉතින් මේ සොල්වන්ට් එකට යන්න බෑනේ. අපි ඒක සෙමි පර්මියබල් කියලා කියන්නේ ඒක සොල්වන්ට් එකට යන්න පුළුවන් හින්දා. ඉන්ටර්ස්ටීෂියල් එක සමානයි ECF වෙන ප්‍රශ්න වලින් ට්‍රාන්ස්ලියුල මෙහෙම නෙමෙයිද වෙන්න ඕනේ කියලා අහලා තියෙනවා. එහෙම තමයි වෙන්න ඕනේ. ඒ වුණාට ට්‍රාන්ස්ලියුල කියන එක අපි නොසලකිය හැකි තරම් කුඩා කියලා ගන්න. what is internal milieu is that ACF කියලා අහලා තියෙනවා. ඒක නම් මම දන්නේ නැහැ. ටිෂු ෆ්ලුයිඩ් එකේ ප්‍රෝටීන් තිබ්බොත් මොකද වෙන්නේ? ටිෂු ෆ්ලුයිඩ් එකේ අපි හැදෙන හැටි ඉස්සරහට කතා කරමු. එතකොට කතන්දරේ තේරෙයි. හොඳට තේරෙනවා කියලා දෙනවා. thank you. When small children suffer diarrhea, is it good to provide saline or ජීවනි? ඔව් diarrhea වලට මේ පට්ටම හොඳයි ජීවනි දෙන එක. ඒක මේ ඔය එපිඩිමියොලොජිකලි ඔයාලා දන්නද? ඒ කියන්නේ මේ අන්තිම අවුරුදු 100 හොඳම මෙඩිකල් ෆයින්ඩින් එක තමයි ඔය ජීවනී කියන ඒ කියන්නේ ඔකේ ඇත්තනම ORF ඒක තමයි අන්තිම අවුරුදු 100 තියෙන හොඳම මෙඩිකල් ෆයින්ඩින් එක. ඒ කියන්නේ මේ පොඩි ළමයි මේ මැරෙන එකෙන් බේරුණ වැඩිම බේරුණ මේ සොයා ගැනීම තමයි ඒක. ඔස්මෝල් එකක් කියන එක පොඩ්ඩක් කියලා දෙනවා. මම කියලා දෙන්න ඉවරුණාම. හරි ඉස්සරහට යන්න. මේ ඊළඟට කතා කරන කෑල්ල තමයි දැනට තියෙන ගැන වැඩියම ප්‍රශ්න අහන ඉතාමත්ම වැදගත්ම කෑල්ල. හරිද? interstitial fluid formation. ඒක තමයි මේ වැදගත්ම කෑල්ල. හරි බලමු. කොහොමද පටන් ගන්නේ? හරි. අපි බලමු interstitial fluid එක. දැන් අපි මුලින්ම බලමුකෝ. මෙන්න මෙහෙම අපේ ආටරි එක තියෙනවානේ. ආටරි එක ආටීරියෝල්ස් ඇවිල්ලා ආටීරියෝල්ස් වල ඊට පස්සේ කැපිලරිස් ඇදිලා ඊට පස්සේ වෙනියෝල්ස් ඇදිලා වෙන් එකට යනවා. ඔන්න ඔය කොහොමනේ වෙන්නේ? ඒ අතරේදී මෙන්න මේ කැපිලරි හරියේදී වෙන වැඩක් තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එක හැදෙන හැටි. හරි. ඔන්න කැපිලරි අතරේදී වෙන වැඩක් ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට මේක කොහොමද හැදෙන්නේ කියන එක ගැන අපි කතා කරමු. කියන්නේ මේකෙදි සරලව සිද්ධ වෙන්නේ මුලින්ම මෙහෙම බ්ලඩ් යනවා. බ්ලඩ් වලින් ಜಾති මේ සමහර ಜಾති මෙහෙම මේ ද්‍රව ලීක් වෙලා එළියට යනවා. හරිද? ඔන්නෝම ලීක් වෙලා එළියට යන එක එහෙම ගිහිල්ලා ලීක් වෙලා එළියට ගින් හැදෙන එකට තමයි කියන්නේ interstitial fluid කියලා. හරිද? එතකොට මෙන්න මේ interstitial fluid එක හැදෙන්න මේ බලපාන සාධක කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ ස්ටාලින් ෆෝසස් කියන එක. හරිද? දෙවෙනි එක තමයි capillary permeability කියන එක. ඊට පස්සේ available surface area කියන එක. හරිද? අහගන්න හොඳට. ස්ටාලින් ෆෝසස් කියන එක අපි කොටස් දෙකකට බෙදනවා. ෆිල්ට්‍රේෂන් සහ ඔස්මෝසිස්. ෆිල්ට්‍රේෂන් කියන එක අපි ඉස්සෙල්ලත් කතා කරා. ෆිල්ට්‍රේෂන් කියන්නේ අපේ අර හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් එකකින් හින්දා මේ එළියට යන එක.
ඔස්මෝසිස් කියන්නේ ආශ්‍රිතය. හරි. මම තව ඉස්සරහට මේ ස්ලයිඩ් වලදී මේක මීට වඩා කියලා දෙන්නම්. ඊට පස්සේ මේ capillary permeability සහ available surface area. මේ available surface area කෙනෙක් කොහොමද තේරෙනවනේ. මෙතන මේ surface area එක වැඩි වෙද්දී මේ ලීක් වෙන්න තියෙන හැකියාව වැඩි. ඒක සරල දෙයක්නේ. මේ capillary permeability කියන එක අපි ඊළඟට බලමුකෝ. capillary permeability. ඒ කියන්නේ මේක කොච්චර මේ ද්‍රව්‍ය වලට යන්න දෙනවද. එතකොට මෙන්න මේ රූපේ බලනකො. මේ රූපේ වලට පේනවා මේ තියෙන්නේ ආටරි එකක්. හරිද? මේ ආටරි එකක් තියෙන්නේ මේ ආටරි එකේ කියන්නේ කැපිලරි එකක් තියෙන්නේ. මේ තියෙන්නේ සෙල් වෝල් එක තියෙන හිල් තමයි තියෙන්නේ. එතකොට මේක හරහා ලිපිඩ් වල දන්නවනේ ලිපිඩ් කියන්නේ සෙල් මෙම්බ්‍රේන් හැදිලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ් වලින්නේ. ඒ හින්දා ලිපිඩ් හොඳට දිය වෙලා එහා පැත්තට යනවා. ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලූයිඩ් එක හදන්න ලිපිඩ් වලට යන්න පුළුවන්. හරිද? එන්ඩෝතීලියන් සෙල්ස් හරහා ලිපිඩ් සොලියබල් සබ්ස්ටන්සස් වලට හොඳට යන්න පුළුවන්. ඊට පස්සේ water soluble substances ඒ කියන්නේ සෝඩියම් නැත්නම් පොටෑසියම් එහෙම නැත්නම් ග්ලූකෝස් එහෙම නැත්නම් ඇමයිනෝ ඇසිඩ්. ඔන්නගේ water soluble substances තියෙන්නේ. ඒවට මේ වගේ තියෙන මේ පෝස් හරහා ඒ කියන්නේ හිල් හරහා එළියට යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපේ ඇඟ ඇතුලේ වෙලා දන්න ප්ලාස්මා ප්‍රෝටීන් කියලා જાතියක් තියෙනවා. බ්ලඩ් කරද්දි ප්ලාස්මා ප්‍රෝටීන් ගැන බ්ලඩ් කියලා මේ ෆිසියොලොජි වල වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ඒකේ දේවල් හොඳට ප්ලාස්මා ප්‍රෝටීන් ගැන කියලා දෙන්න. එතකොට මේ ප්ලාස්මා ප්‍රෝටීන් ගත්තම ප්ලාස්මා ප්‍රෝටීන් වලට මේවා හරහා යන්න දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ එන්ඩෝතීලියල් සෙල්ස් ඒ කියන්නේ මේ කැපිලරි එක හැදිලා තියෙන සෙල්ස් හරහා ප්ලාස්මා ප්‍රෝටීන් වලට යන්න දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ ප්ලාස්මා ප්‍රෝටීන් තියෙනවා. එළියේ ප්ලාස්මා ප්‍රෝටීන් නැහැ. ලිපිඩ් සොලියබල් જાතියක් ගියා. මේ වෝටර් සොලියබල් જાතියක් ගියා. ප්ලාස්මා ප්‍රෝටීන් වලට යන්න දෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ සමහර ප්‍රෝටීන් ප්ලාස්මා ප්‍රෝටීන් නොවන සමහර ප්‍රෝටීන් තියෙනවා. ඒවා මේ ට්‍රාන්ස්සයිටෝසිස් කියලා හැම ක්‍රමයක් මගින් මේ ලොකුවට දැනගන්න ඕනේ නැහැ. මේ දැනගන්න ඕන නම් ඉතින් ගණන් එකේ තියෙනවා. මේ එහෙම ඒ ප්‍රෝටීන් වලට එහරහා යන්න පුළුවන්. හරිද? ඒවා සුළු ප්‍රමාණවලින් තමයි යන්නේ. දැන් අපි කතා කරා මේ available surface area ගැන කතා කරා. capillary permeability ගැන කතා කරා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි interstitial fluid හැදෙන එකේ Stalling forces කියන එක. Stalling forces ගැන කතා කරමු. මේ තියෙන්නේ දැන් අර මේ අපේ මොකද්ද මේ capillary එක. හරිද? මෙහෙ මෙනවා artery එක. හරිද? ඊට පස්සේ මේ තියෙන vein එක. හරිද? මේ තියෙන capillary එක. හරිද? දැන් ඕකේ මේ අපි බලමු Stalling forces කියන්නේ මොනවද කියලා. අපි පළවෙනි එක කිව්වා Stalling forces වල filtration කියලා. ඒ කියන්නේ මොකක්ද? මෙහෙම ආටරි වලින් ආවා මේක බ්ලඩ් වලින් පිරීලා තියෙන්නේ. ඒකෙන්ද මේකෙන් ද්‍රවස්ථිතික පීඩනයක් තියෙනවා එළියට. ඔන්න ඕක මේ හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් එක කියලා අපි කියනවා. හරිද? ඊට පස්සේ දැන් අපේ එළියේ එකතු වෙලා තියෙනවනේ කොහොමද interstitial fluid. يعني කොහොමද හැදිලා තියෙනවනේ අපේ ඇඟේ. ඔන්න interstitial fluid වල සුළු හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් එකක් දෙනවා. එළියට ලොකු හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඇතුළට සුළු හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ දැන් හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් කතන්දරය ඉවරයි. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ ඔස්මොටික් ප්‍රෙෂර් එක ගැන. අපි දැන් ඉස්සෙල්ලා කිව්වා capillary permeability එක ගැන කියද්දී ප්‍රෝටීන් ඇතුලේ තියෙනවා. ප්‍රෝටීන් එළියට යන්න දෙන්නේ නැහැ. ඒතර ප්‍රෝටීන් ඇතුලේ එකතු වෙලා තියෙනවා. නේද? මෙහෙම ප්‍රෝටීන් එකතු වෙලා තියෙනවා. එළියේ ප්‍රෝටීන් තියනවාද? එළියේ නෑ. ප්ලාස්මා ප්‍රෝටීන් ගොඩක්ම තියෙන්නේ ඇතුලේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ප්‍රෝටීන් ඇතුලේ තියෙනවා කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා ඕනම තැනක මේ ද්‍රවයක් යන්නේ low osmotic මේ pressure එකකින් ඉඳන් high osmotic pressure එකට. හරි.
එතකොට දැන් මෙතන ප්‍රෝටීන් වැඩි කියන්නේ කැපිලරි එක ඇතුලේ high osmotic pressure එකක් තියෙනවා. එළියේ තියෙනවා low osmotic pressure එකක්. නේද? එතකොට මෙහෙම low osmotic pressure එකකින් ඉඳන් high osmotic pressure එකට මේ interstitial fluid ඇතුළට මේ ඒ කියන්නේ ඇතුළට බලයක් එදෙනවා. interstitial fluid කියන්නේ මේ ඇතුළට බලයක් එදෙනවා. තේරෙනවද දැන්? මං ආයෙ කියන්න. ඇතුළේ තියෙනවා මේ මුලින්ම කියන්නේ hydrostatic pressure එක ගැන. ඇතුළේ තියෙනවා blood වලින් එළියට hydrostatic pressure එක තියෙනවා. සහ මෙතන තියෙන සුළු interstitial fluid වලින් ඇතුළට hydrostatic pressure එක තියෙනවා. ඊට පස්සේ අපි colloid osmotic pressure එක නැත්නම් osmotic pressure එක කියලා කියනවා. අන්න ඒක තියෙනවා. ඒක ඇතුළු දිශාවට තමයි ලොකුවට තියෙන්නේ. ඇතුළු දිශාවට තමයි තියෙන්නේ. මොකද ඇතුළේ තමයි ප්‍රෝටීන් එකතු වෙලා තියෙන්නේ. එළියේ ප්‍රෝටීන් නැහැ. හරිද? අපි දැන් කියවලා බලමු. ස්ටාර්ලින් ෆෝසස් වල ප්‍රධාන දෙකයි ෆිල්ට්‍රේෂන් සහ ඔස්මෝසිස්. ෆිල්ට්‍රේෂන් මේ රඳා පවතින හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් එක මත, ඔස්මෝසික් රඳා පවතින කොලොයිඩ් ඔස්මොටික් ප්‍රෙෂර් එක මත. කොලොයිඩ් ඔස්මොටික් ප්‍රෙෂර් කියන්නේ මේ මෙතන අපි මේ කොලොයිඩ් කියන්නේ සාමාන්‍යයෙන් ඇල්බියුමින් වගේ මේ ප්‍රෝටීන් වලට කියන නමක් තමයි කොලොයිඩ් කියලා කියන්නේ. හරිද? එතකොට ඇල්බියුමින් වගේ ඒවා ගොඩාක් මේ අපේ මේ රුධිර වාහිනිය ඇතුලේ කැපිලරි කේශනාලික ඇතුලේ තියෙන හින්දා තමයි මේ ඔය කොලොයිඩ් ඔස්මොටික් ප්‍රෙෂර් එක ඇති වෙන්නේ. හරිද? ඒතර හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක කියන ප්‍රෙෂර් එක්සර්ටඩ් බයි ෆ්ලුයිඩ්. දැන් කිව්වේ කොලොයිඩ් ඔස්මොටික් ප්‍රෙෂර් කිය මේ ප්‍රෙෂර් එක්සර්ටඩ් බයි කොලොයිඩල් සබ්ස්ටන්ස්. ඒ කියන්නේ ඇල්බියුමින් වගේ ජාති. හරි. එතකොට අපි ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් වලට මේ බලපාන සාධක තුන කිව්වා. ස්ටාර්ලින් ෆෝසස්, capillary permeability, available surface area. ඊට පස්සේ අපි මේක මේ පොඩි ගණනය කිරීමක් කරනවා. හරිද? මෙහෙන් එනවා ආටීරියල් එක, මේ තියෙනවා කැපිලරි එක, මේ තියෙනවා වෙනියුල් එක. හරිද? දැන් අපි ගණනය කිරීමක් කරන්න යන්නේ. මෙතන හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් 31ක් වගේලු වෙන්නේ. හරිද? එතකොට මෙතන හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් වෙනියුල් එන්ඩ් එකේ මේ හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක 17ක් වගේ තමයි වෙන්නේ. හරිද? එතකොට ඔන්කොටික් ප්‍රෙෂර් කියන එක අපි ඉස්සෙල්ලා කිව්වා. ඒක 25ක් තමයි දිගටම වෙන්නේ. කොහේ බැලුවත් ඔන්කොටික් ප්‍රෙෂර් එක 25. හරිද? ඉන්ටර්ස්ටිෂියල් මේ ෆ්ලුයිඩ් වලින් තියෙන හයිඩ්‍රෝස්ටැටික් ප්‍රෙෂර් එක, ඒ කියන්නේ මෙතන තියෙනනේ චූට්ටක් ෆ්ලුයිඩ්, ඒකෙන් ඇති වෙන ද්‍රවස්ථිතික පීඩනය එකක් තමයි වෙන්නේ. එතකොට අපිට තේරෙන හැම තැනම ඇතුළට, ඒ කියන්නේ කැපිලරි එක ඇතුළට තියෙන ප්‍රෙෂර් එක 26ක්, 25 එකයි 26ක් නේද? ආටීරියල් එන්ඩ් එකේ මේ සම්ප්‍රයුක්තය ගත්තොත් 37යි 26යි 37යි මේ 26 ගත්තම 11ක් තියෙනවා මේ එළිය පැත්තට. හරි. වෙනියුල් එන්ඩ් එකේ සම්ප්‍රයුක්තය ගත්තොත් ඇතුළට 25යි ඇතුළට 26යි එළියට 17යි. එතකොට සම්ප්‍රයුක්තය 9ක් ඇතුළට තියෙනවා. හරිද? මේ දෙකේ සම්ප්‍රයුක්තය වගේ ගත්තොත් එළියට 2ක් තමයි එන්නේ. ඔන්න ඔය දෙක හින්දා තමයි අපේ ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් එක මේ හැදෙන්නේ. හරි. ඒක තමයි මේ කියලා තියෙන්නේ. More fluid leaves at arterial end and less fluid enters at the venular end. Balance carried in lymphatics to circulatory system. ආයෙ කතාව මට කියන්න බැරි වුණා. දැන් මෙහෙම interstitial fluid එක හැදුනානේ. ඔන්න interstitial fluid එක මේ එළියේ තියෙනවානේ. ඔන්න ඕක lymphatic system එක හරහා, ඒ කියන්නේ අපේ වසා පද්ධතිය හරහා නැවත ගිහිල්ලා අපේ circulatory system එකට මේ ඒ කියන්නේ මේ circulatory system එකට ගෙනිහින් දානවා. හරිද? ඒක තමයි මෙතන කතන්දරේ. මේක SCQ වල හරිම පොපියුලර් ප්‍රශ්නයක්. කොහොමද ඉන්ටර්ස්ටිෂියල් ෆ්ලුයිඩ් හැදෙන්නේ කියලා ඒ කතන්දරය අහුවම ඔයා කියන්න ඕනේ මේ ස්ටාර්ලින් ෆෝසස් ගැන කියන්න ඕනේ, කැපිලරි පර්මියබිලිටි ගැන කියන්න ඕනේ, අවේලබල් සර්ෆස් ඒරියා ගැන කියන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම මේ ගාන හදලා පෙන්නන්න ඕනේ, මේ රූපය අඳින්න ඕනේ. අන්න එහෙම තමයි. හරිද? එහෙම තමයි SCQ වල අහන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේකේ ක්ලිනිකල් වැදගත්කම.
ක්ලිනිකල් වැදගත්කම තමයි ඉඩීම ඇති වෙන එක. ඉඩීම කියන්නේ මොකක්ද? මේ ඉඩීම කියන්නේ සරලව කියනවා ඉදිබිම වගේ කතන්දරයක්. හරිද? ඉඩීම කියන්නේ abnormal accumulation of fluid in interstitial spaces. ඒ කියන්නේ අතනින් මේ ගොඩාක් එළියට ගිහිල්ලා interstitial fluid ගොඩාක් හැදිලා. හරිද? ගොඩාක් හැදිලා එතන fluid ගොඩාක් එකතු වෙලා මේ ඉඩීම එකක් ඇති වෙනවා. හරිද? ඔන්න ඕක තමයි ඉඩීම කියලා කියන්නේ. එතකොට mechanisms of ඉඩීම ගත්තම මේක කොහොමද ඇති වෙන්නේ කියලා බලමු. මේ ඉඩීම ඇති වෙන්න වැඩි වෙන කාරණා තියෙනවා. ඉඩීම ඇති වෙන්න අඩු වෙන කාරණා තියෙනවා. ඒක නිකන් සරල බෙදීමක් එහෙම බෙදන්න ඕනෙත් නැහැ. වැඩි වෙන කාරණා තමයි capillary hydrostatic pressure එක. හරි. එතන මේක hydrostatic pressure එක වැඩි වුණා. එතකොට ඉතින් එළියට යනවා වැඩි. සරලයි. ඊට පස්සේ හිතන්න මෙතන capillary එකේ permeability එක වැඩි වුණා. තඩි හිල් හැදුණා. හරිද? එතකොටත් මේ එළියට යනවා වැඩි. ඊට පස්සේ ඩික්‍රීස් කරන්න හේතු වෙන කාරණා මේ කොලොයිඩ් ඔස්මොටික් ප්‍රෙෂර් එක අඩු වීම. දැන් හිතන්නකො මෙතන කොලොයිඩ් ඔස්මොටික් ප්‍රෙෂර් එක අඩු වුණා කියලා. ඒක මේ පැත්තට තියෙන එක අඩු වුණා. එතකොට මේ හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් එකේ බලපෑම වැඩි. එතකොට ඉතින් එළියට යනවා. හරිද? ඒ වගේම හිතන්නකො දැන් අපි කිව්වනේ මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ ලිම්ෆ් වලින් තමයි මේක ගෙනියන්නේ කියලා. වසා පද්ධතියෙන් තමයි ගෙනියන්නේ කියලා. ඔන්න වසා පද්ධතිය හිර වුණා කියලා හිතන්නකො. බ්ලොක් එකක් ආවා. බ්ලොක් එකක් එන්න පුළුවන් කොහොමද? කැන්සර් එකක් ඇවිල්ලා හරි මොකක් හරි ඉල්ල ඔක බ්ලොක් එකක් වෙන්න පුළුවන්. එහෙම බ්ලොක් එකක් ආවොත් මේ ඒවා එකතු වෙනවා. යන්න විදිහක් නැහැ නේ ආයෙ ගෙනින් දාන්න විදිහක් නැහැ. අන්න ඒක තමයි ලිම්ෆැටික් ඩ්‍රේනේජ් එක අඩු වෙනවා කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ ඉඩීම ටයිප් දෙකක් අපි කතා කරනවා. ජෙනරලයිස්ඩ් ඉඩීම